සුබ සන්ධ්‍යාවක් මාව ඇහෙනවද දිමුතු? ඔව් සර් පැහැදිලිව ඇහෙනවා. සුබ සන්ධ්‍යාවක් MG ඔන්ලයින් පාපන්දු වැඩමුළු මාලාවේ 13 වෙනි වැඩමුළුව සඳහා සම්බන්ධ වී සිටින සීලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් කියා මා විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් MG ඔන්ලයින් පාපන්දු වැඩමුළු මාලාව අපේ 2020 අගෝස්තු 30 වෙනිදා ආරම්භ කරා. ඒට ගිය මාස 30 වෙනිදාට හරියටම වසරක් පිරුණා. ඉතින් ඒ වසර පිරීම නිමිත්තෙන් අපි සතියක කාලයක් MG ඔන්ලයින් පාපන්දු වැඩමුළු මාලාවේ පළවෙනි වර්ෂ පූර්ණය අපි සිද්ධ කරා දවස් 7ක් එක දිගටම. ඒට විශේෂ ආරාධිතයින් අපිත් සමග සම්බන්ධ වෙලා අපිත් සමග සහයෝගයෙන් කටයුතු කරා. ඒ වගේම විශාල ත්‍යාග ප්‍රමාණයක් ඒට සම්බන්ධ වූ සීලුම දෙනාට ලබා ගන්නට සහ දිනා ගැනීමට හැකියාව ලැබුණා. ඉතින් දෙවෙනි වසරට තමයි අද දින අපි MG ඔන්ලයින් පාපන්දු වැඩමුළුව පා තබන්නේ. ඉතින් දෙවෙනි වසරේ පළවෙනි දිනේද අදට නියමිතව තිබෙනවා. මොකද මේ සෑම මාසකම අවසාන ඉරු දින තමයි අපි මෙම වැඩසටහන පවත්වන්නේ. විශේෂයෙන් සඳහන් කළ යුතු මෙම වැඩසටහනට කිසිම මුදලක් අපි අය කරන්නේ නැහැ. සම්පූර්ණ නොමිලේ තමයි මෙම වැඩසටහන පවත්වන්නේ. ඉතින් MG ඔන්ලයින් පාපන්දු වැඩමුළුව ආරම්භ වීමට හේතුවත් ශ්‍රී ලංකාව පුරා විසිරී පවතින මේ කොවිඩ් වසංගතය නිසා ක්‍රීඩකීන් පුහුණුකරුවන් වගේම සියලුම දෙනා ගෙවල් තුලට වී සිටින මේ මොහොතේ අපි විශ්වාස කර අපි හිතුවා ගෙදර තුල නිවස තුල සිටම වුණට යම්කිසි අවබෝධයක් යම්කිසි පාපන්දු ක්‍රීඩාව සහ අනිකුත් ක්‍රීඩාව පිළිබඳ දැනුමක් ලබා දිය යුතුයි කියා එම නිසා අපි මේ MG ඔන්ලයින් පාපන්දු වැඩමුළුව ආරම්භ කරා. ඉතින් කොවිඩ් 3 වෙනි රැල්ල පැමිණ කාලෙත් අපි නොකඩවා එක දිගටම අපිට මෙම වැඩසටහන් මාලාවක් කරගෙන ඒමට අපිට හැකියාව ලැබුණා. ඉතින් ඒට සම්බන්ධ වූ සීලුම දෙනාටම විශේෂයෙන්ම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. මොකද මෙම වැඩසටහන් මාලාවම අප එක දිගට සෑම මාසකම පැවැත්වීමට හැකියාව ලැබුණා. ඉතින් අද දින තමයි මෙම 13 වෙනි වැඩමුළුව අද දින පැවැත්වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මෙම වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වාම අපට පූර්ණ අනුග්‍රහය ලබා දී තිබෙනවා. රිනවුන් පාපන්දු ඇකඩමියේ නිර්මාතෘ රොබර්ට් පීරිස් මහතා සහ ශ්‍රීධරන් පීරිස් මහතා විසින් සම්පූර්ණ අනුග්‍රහකත්වය අපිට ලබා දී තිබෙනවා. එමෙන්ම අද දින පැවැත්වෙන වැඩමුළුවෙත් අපි සඳහන් කළ යුතුයි මෙම වැඩසටහන අවසානයේදී අපි ඔබට ත්‍යාග 20ක් ලබා දී තිබෙනවා. නමුත් එම ත්‍යාග 20 10 දෙනෙකුට පමණක් අපි ලබා දීමට කටයුතු කරා. එක්කෙනෙකුට තෑගි දෙක බැගින්. එම නිසා එම ත්‍යාගවලට අපි අනුග්‍රහකත්වයේ මෙවර ලබනවා. ටෙස්ට් ස්පෝර්ට්ස් ආයතනය විසින් අපට ටෙරාබෑන් 10ක් ලබා දී තිබෙනවා. ඒ වගේම MG ඔන්ලයින් පාපන්දු වැඩමුළුවේ අපේ ප්‍රධාන අනුග්‍රහකයෙකු වන ශ්‍රීධරන් පීරිස් මහතා විසින් MG බ්‍රෑන්ඩඩ් ටී-ෂර්ට්ස් 10ක් අපි ලබා දී තිබෙනවා. ඉතින් මෙම ත්‍යාග 20ම ඔබට සතු කර ගැනීමට හැකි. ඉතින් ඔබ කල යුත්තේ අපි සඳහන් කරනවා හරියටම 8:10 වෙන විට අපි දුරකථන අංකයක් ලබා දෙනවා. එම දුරකථන අංකයට ඔබේ සම්පූර්ණ නම, ගම සහ දුරකථන අංකය සඳහන් කරලා අපට SMS එකක් ලබා දීම පමණයි. ඉතින් ඒ SMS වල අනුපිළිවෙල අනුව අපේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලබා දෙන අංකය සහ SMS ලබා දෙන අංකය සමග ගැළපීමේදී ඔබට එම ත්‍යාගය ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඉතින් මෙයට සම්බන්ධ සියලුම දෙනාට එම ත්‍යාගය දිනා ගැනීමට අපි අවස්ථාව උදා කර දී තිබෙනවා. ඉතින් අද දිනත් ඒ විශේෂයෙන්ම අද දිනට පැවැත්වෙන ලබා දෙන ත්‍යාගවලට අනුග්‍රහකත්වයේ දක්වූ ටෙස්ට් ස්පෝර්ට්ස් ආයතනයටත් ඒ වගේම ශ්‍රීධරන් පීරිස් මහතාටත් මා විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සඳහන් කළ යුතුයි මෙම වැඩසටහන සම්පූර්ණ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවැත්වෙනවා. ඒ වගේම එහිදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ගරු අමල් ඉදිරිසූරිය මහතාත් ඒ වගේම එහි සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ තිලක් අල්ෆොන්ස් මහතාත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ඔවුන්ගේ සම්පූර්ණ දායකත්වය සහ ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ මේ වැඩසටහන අපි දිගටම කරගෙන පැමිණියේ. ඒ වගේම අද දිනත් ඔවුන් අපි සමග මේ වැඩසටහන සම්පූර්ණ දායකත්වය ලබා දී තිබෙනවා. මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම ඔවුන් අධීක්ෂණයේ පවතිනවා. ඒ වගේම මේ වැඩසටහනේ සියලුම දේවල් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ MG ඔන්ලයින් පාපන්දු වැඩමුළුව සම්බන්ධ වෙනම ගොනුවක් පවත්වාගෙන එම ගොනුවට මේ සියලුම දේවල් අඩංගු වෙනවා. ඉතින් ඕනෑම කෙනෙකුට එම ගොනුව පරීක්ෂා කිරීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම සඳහන් කළ යුතුයි මෙම වැඩසටහන් මාලාවේ සියලුම වැඩසටහන් මේ වන විට මහින්ද ගලගෙදර කියන YouTube channel එකට අපි මුදා හැර තිබෙනවා. ඒ නිසා පසුගිය වැඩසටහන් ඔබට නැරඹීමට මෙවර ඔවුන්ට ඕනෑම කෙනෙකුට අවස්ථාව හිමි වී තිබෙනවා මේ වැඩසටහන යටතේ. ඉතින් මහින්ද ගලගෙදර කියන YouTube channel එකට ඔබට ඕනෑම කෙනෙකුට පිවිසිය හැකි පසුගිය වැඩසටහන් සීලවම නැරඹීමට එතුලින් ඔබට හැකියාව ලැබෙනවා.
ඉතින් ඒ වගේම අපි සඳහන් කළ යුතුයි මේ මොහොතේ විශේෂයෙන්ම සඳහන් කර යුතුයි ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මේ වන විට සෞදියේ පුහුණුවීම් තරඟ වලට සහභාගී වී සිටිනවා. ඒ වගේම ඔවුන් එම තරඟ වලින් පසු පුහුණුවීම් සැසිවලින් පසු මාලදිවයිනට ගමන් කිරීමට නියමිතයි. මොකද මෙවර මාලදිවයිනේදී පැවැත්වෙනවා සාෆ් පාපන්දු කුසලානය. ඒට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සම්බන්ධ වීමට නියමිතයි. ඔක්තෝබර් 1 වෙනිදා සිට 16 වෙනිදා දක්වා මාලදිවයිනේදී තමයි මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ. ඉතින් මේට රටවල් කිහිපයක් සම්බන්ධ වෙනවා. ඉතින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම බලාපොරොත්තු රැසක් තබාගෙන එහි ගමන් කිරීමට නියමිතයි. ඉතින් එම සාෆ් රන් කුසලාන සාෆ් තරඟාවලියේ එම කුසලානේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට ලබා ගැනීමට සීළු ශක්තිය ධෛර්යය බලය ලැබේවායි අපි නැවත වරක් එම ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට අපි විශ් කරනවා MG ඔන්ලයින් පාපන්දු වැඩමුළුවේ සීලුම සමාජිකයන් වෙනුවෙන් මම එම විශේෂ ඔවුන්ට ආශිර්වාදය ලබා දෙනවා එම තරඟාවලිය ජයග්‍රහණය කර රටට කීර්තියක් අත් කර ගැනීමට අවස්ථාව හැකියාව ලැබේවායි. ඒ වගේම සඳහන් කළ යුතුයි මෙම වැඩසටහන් මාලාවට සම්බන්ධ වූ අපේ ප්‍රවීණ ක්‍රීඩකීන් ක්‍රීඩිකාවන් ඒ වගේම වෙනත් ක්‍රීඩාවල් කටයුතු වල තිබෙන ජාත්‍යන්තරයේ ජයගත් ක්‍රීඩකයන් විසින් මෙම තරඟාවලියට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට අපි MG ඔන්ලයින් පාපන්දු වැඩමුළුව හරහා අපි ආශිර්වාද ලබා දීමක් අපි කරා දින 10කට පෙර සිට අපි ඔවුන්ට ආශිර්වාදෙම තරඟාවලිය ජයග්‍රහණය කිරීමට අවස්ථාව ලබා දීමට අවශ්‍ය ශක්තිය බලය ධෛර්ය ලැබේවායි ඔවුන්ගේ ආශිර්වාදය ලබා දීමට දිමින් පවතිනවා. මේ වෙනකොටත් එය ලබා දෙමින් පවතින ඒ විශේෂ තත්වයක් වෙනවාට කිසිදු සැකයක් නැහැ. ඉතින් එම ආශිර්වාදය සමග ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට මෙම තරඟාවලිය ජයග්‍රහණය කරන්නට ශක්තිය බලය ලැබේවායි අපි විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙම තරඟාවලියේදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ මෙම අද දින පැවැත්වෙන වැඩසටහනේදී විශේෂ සාකච්ඡා තුනක් අපේ සම්බන්ධ වෙනවා. ඒ වගේම පළවෙනි දේශනය මෙම වැඩසටහන් මාලාවේ සම්බන්ධව කෙටි දේශනයක් කිරීමට අපි සමග වෙනදා මෙන්ම අපි සමග සම්බන්ධ වී සිටිනවා ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ වගේම ආසියානු පාපන් සම්මේලනයේ හිටපු වෛද්‍ය කමිටු සමාජික වෛද්‍ය ලාල් ඒකනායක මහතා මුලින්ම මෙම වැඩසටහන සම්බන්ධව කෙටි දේශනයක් කිරීමට නියමිතයි. ඉන්පසු අපි අද පළවෙනි දේශනය ලබා දී තිබෙනවා ශ්‍රී ලංකාවෙන් බිහි වූ මෙතෙක් ලෝක කුසලාන පාපන්දු තරඟාවලියක් විනිශ්චය කිරීමට තරම් ශක්තිය බලය සහ එම වාසනාව ලැබුණු අපේ එකම පාපන්දු විනිසුරු නිමල් වික්‍රමතුංග මහතා එතුමා පාපන්දු නීතිය පිළිබඳ 7 වෙනි නීතිය සම්බන්ධව පැහැදිලි කිරීමක් කිරීමට නියමිතයි. ඉතින් තුන්වෙනි දේශනය සහ අපේ ප්‍රධාන දේශනය මෙවර අපේ පැවැත්වෙන්නේ විශේෂ ආරාධිතයෙක් අපි සමග සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේම ඔලිම්පික් තරඟාවලි 3කට සම්බන්ධ වෙලා ඒ වගේම ජාත්‍යන්තර තරඟාවලි පිහිනුම් තරඟාවලිදී අපට රන් පදක්කම් 15ක් පමණ හිමි කර දීලා තිබෙන අපේ විශේෂ අති විශිෂ්ට ක්‍රීඩකෙක් අපි සමග මෙවර සම්බන්ධ වී තිබෙනවා. ඔහු තමයි ජුලියන් බෝලින් මහතා. ඉතින් ඔහුත් අපි සමග MG ඔන්ලයින් පාපන්දු වැඩමුළුව සමග සම්බන්ධ වෙලා ඔහුගේ එම තරඟාවලියට යන්නට එම ජයග්‍රහණ ලබා ගැනීමට ඔහු කර කැපවීම ඔහු කළ පුහුණුවීම් වල ඔහුගේ තිබෙන කුමක් හෝ රහසක් තිබෙනවනේ ඒ රහස් ඉදිරිපත් කිරීමට කැමතියි. මොකද මේට සම්බන්ධ වී තිබෙන පුහුණුකරුවන්ට ක්‍රීඩකයන්ට ඒ විශාල වැදගත්කමක් වෙනවාට කිසිදු සැකයක් නැහැ. ඒ නිසා අපි ජුලියන් බෝලින් මහතාවත් අපි විශේෂයෙන්ම එතුමාට ස්තුතිවන්ත වෙනවා අපේ මෙම වැඩසටහනට සම්බන්ධ වීමට පැමිණීම සම්බන්ධව. ඉතින් මුලින්ම මම මේ වෙනකොට ශ්‍රී ලංකාව වෙලා මා දන්නවා ජාත්‍යන්තර වෙනත් රටවල් වලත් සිටත් අපි සම්බන්ධ වෙමින් පවතුන අපට දුරකථන ඇමතුම් පවා ලබා දුන්නා. ඉතින් ශ්‍රී ලංකාව වෙලාවෙන් 8:10යි මේ වෙනකොට අපි ආරම්භ කිරීමට නියමිතයි. අද දින පැවැත්වෙන තෑග ලබා දීමට අවශ්‍ය දුරකථන අංකය ඔබ කළ යුත්තේ ඔබේ සම්පූර්ණ නම ඉනිෂියල් සමග සම්පූර්ණ නම ඒ වගේම ඔබේ ගම සහ ඔබේ දුරකථන අංකය පැහැදිලිව සටහන් කර අපි දුරකථන අංකය ලබා දෙනවා 0.7 11 87 97 88 0.7 11 87 97 88 යන දුරකථන අංකයට එක SMS එකක් පමණක් යොමු කරන ලෙස මම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා. මේ වෙනකොට අපිට chat box එකට අපි මේ අංකය ලබා දී තිබෙනවා. ඉතින් මෙම අංකයට ඔබේ
ඉනිෂියල් සමග ඔබේ නම ගම සහ දුරකථන අංකය සඳහන් කර අපට SMS එකක් ලබා දෙන්න. එම ලැබෙන SMS වලින් තමයි අපි ජයග්‍රාහකත්වයේ තෝරාගන්නේ. මේ වෙනකොට අපි SMS ලබා දීම ආරම්භ කරා. ඉතින් 8:10යි අපි 8:30 වෙනතුරු එම SMS ලබා ගන්නවා. 8:30න් පසු අපි ලැබෙන SMS ලබා ගැනීමට නැහැ. එම නිසා 8:30 වෙනතුරු ඔබට SMS ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඉතින් මෙම වැඩසටහන මෙසේ කිරීමේදී මම විශේෂයෙන්ම මේ වෙනකොට මුල්ම දේශනය මුල්ම මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමට මා ආරාධනා කරනවා ක්‍රීඩා සංවර්ධන ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලාල් ඒකනායක මහතාට අපි සමග සජීවී සම්බන්ධ වීමට. ඉතින් සුබ සන්ධ්‍යාවක් වෛද්‍යතුමනි. සුබ සන්ධ්‍යාවක් මහින්ද. බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඇතරම ඔන්ලයින් මහින්ද ගලගෙදර ඔන්ලයින් පාපන්දු වැඩමුළුවේ 13 වෙනි වැඩමුළුව කිව්ව විදිහටම ගිය අවුරුද්දේ අගෝස්තු මාස 30 වෙනිදා පටන් ගත්තා. ඉතින් මේ වැඩමුළුව පටන් ගත්තේ ඇත්තටම අපි කොවිඩ් කාලයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගන්නන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැනුම වැඩි කරන්න ඇත්තටම ක්‍රීඩාවේ දැනුම කියන දේ අත්‍යවශ්‍යම වැඩගත් වෙනවා ක්‍රීඩාවේ ඉදිරි ගමන සඳහා. ඇත්තටම අපි ක්‍රීඩාවේ ඉදිරියේ ජයග්‍රහණ බලාපොරොත්තු වෙනවා නම් අපේ ක්‍රීඩාවේ දැනුම ඕන විද්‍යාත්මක ක්‍රමවේද පාවිච්චි කරන්න ඕන. ඉතින් අද දවසේ ඇත්තටම මේ දැනුම බෙදා හදා ගැනීම වැඩ සඳහා ප්‍රවීණ විනිසුරුවරයෙක් ඉන්නවා. අපේ ලංකාවට ගෞරවයක් දෙන විනිසුරුතුමා. එතුමා වර්ල්ඩ් කප් එකක් විනිසුරු කරපු විනිසුරුතුමා. එතුමාගෙන් ඇත්තටම ක්‍රීඩාවේ නීති රීති සම්බන්ධ විශාල දැනුමක් අපිට ගන්න හැකියාවක් ලැබෙනවා. මම එතුමා වැඩසටහන් කීපයකට සම්බන්ධ වුණ නිසා සියලුම දෙනා දන්නවා එතුමාගේ හැකියාව සම්බන්ධව. ඉතින් අද දවසේ මම ඇත්තටම වැඩියෙන්ම කැමති තවත් පුද්ගලයෙක් සම්බන්ධ වෙනවා. ලංකාවට ඉමහත් කීර්තියක් ගෙනාපු පිහිනුම් සූරෙක්. ඇත්තටම කාලයක් අපේ රටේ දිය කිඳුර වෙත්ත ජූලියන් බෝලින්. ජූලියන් බෝලින් අපි ඔලිම්පික් තරඟාවලි 3කට සහභාගී වෙන්න වාසනාව ලැබුණා. ඒ වගේම අපිට සාත් තරඟාවලියේ රම් පදක්කම් විශාල ප්‍රමාණයක් 15කට වැඩි සංඛ්‍යාවක් අපිට ලබා දෙන්න හැකියාව ලැබිච්ච ක්‍රීඩකයෙක්. ඉතින් ජූලියන් බෝලින්ගේ කතාවේදී ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් වෙයි ඉතින් ජූලියන් බෝලින් කියන ක්‍රීඩකයා මල් යහනාවකින් ක්‍රීඩාව ජයග්‍රහණ කරපු ක්‍රීඩකෙක් නෙවෙයි. ඉතාම කටුක ප්‍රශ්න රැසකට මුහුණ දීලා තමන්ගේ ජීවිතය ජයගෙන ක්‍රීඩාව ජයගෙන රටට ජයග්‍රහණයේ කීර්තිය ළඟා කරපු ක්‍රීඩකෙක්. ඒ ක්‍රීඩක එහෙම කරන්නත් එතුමාට වාසනාව හම්බුණා. ඉතින් ඒ වගේම දැන් වුණත් ක්‍රීඩාව අමුතු කෝණයකින් බලන්නේ Julian Sport for Life එයාගේ තේරුම Sport for All Sport for Life Sport for Life හදවතට ක්‍රීඩාව බලපාන්න මේක ඉතාම වැදගත්. අපි ගොඩක් වෙලාවට අපි ක්‍රීඩාව ගැන කතා කරනකොට ක්‍රීඩාවේ උපරිමය ජයග්‍රහණය කියලා තමයි අපි කවුරුත් හිතන්නේ. ඒ ජයග්‍රහණයට වඩා එහා ගිහිල්ලා ඇත්තටම ක්‍රීඩාවේ යමක් ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා. ජීවිතේට ගොඩක් පාඩම් ක්‍රීඩාවෙන් ගෙනලා දෙනවා. ඉතින් මේ පාඩම් ඉගෙන ගැනීම තුළ හොඳ පෞරුෂයක් අපිට ගොඩනගා ගැනීම හැකියාවක් තියෙන විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයන්ට ක්‍රීඩාව හැම විටම ජයග්‍රහණයක් නෙවෙයි. ක්‍රීඩාවෙන් ලබා ගන්න පුළුවන් පන්නරය ගොඩක් වැඩි. ඉතින් අපිට ජීවිතය ජය ගන්න ජීවිතයට අලුත් දෙයක් එකතු කරන්න මේ රටේ විතරක් නෙවෙයි ලෝකේ මිනිස්සු අතර එකමුතු බව රැකගන්න සාමය රැකගන්න ඊළඟ ගොඩක් උදව් වෙනවා. මේ සම්බන්ධයෙන් අතර ජූලියන් බෝලින් ඉතාමත් හොඳින් ඔබතුමාලට අදහස් දක්වයි. මොකද එතුමා ඒ සම්බන්ධයෙන් අදාරමින් ඉන්න ඒ සම්බන්ධයෙන් වැඩ කරමින් ඉන්නවා. ජීවිතයට ක්‍රීඩාව හදවතට ක්‍රීඩාව ලං කරන්න එතුමා සෑහෙන වැඩ කොටසක් කරමින් ඉන්නවා. ඉතින් එතකොට දක්ෂ ක්‍රීඩකයෙක් ඒ ක්‍රීඩාවෙන් ජයග්‍රහණය ගත්ත හැටි ඒ වගේම ඒ ක්‍රීඩාවෙන් ජීවිතය ජයගත්ත හැකි ඒ ක්‍රීඩාවෙන් ජීවිතය ජය ගන්න හැමෝම සඳහා ක්‍රීඩාව යොදා ගන්න කොහොමද කියන එක ගැන ජූලියන් බෝලින් අද දවසේ ඔයගොල්ලොත් එක්ක කතා කරයි. එතුමාගේ දේශන හොඳින් සමන් දෙන්න. ඇත්තටම මේ වගේ දේශන දිගින් දිගටම
MG පාපන්දු වැඩමුළුවෙන් ඔයගොල්ලෝ අපි ගෙනා දෙනවා මහින්ද ගලගෙදරට අපි ස්තුතිවන්ත වෙනවා. මොකද මෙන්න මේ අත්දැකීම් එක ලංකාවේ වගේම ලෝකේ මේ වගේ ක්‍රීඩකයන්ගේ අත්දැකීම් එක තමයි අපේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. එතකොට විවිධ ආකාරයෙන් දැනුම ලැබෙන අපි දන්න විෂය කරුණු පිළිබඳව දැනුම ලැබෙන ඒ වගේම අත්දැකීම් සම්බන්ධයෙන් දැනුම ලැබෙන මේකත් එක්ක තමයි අපේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද දවසේ ඇත්තටම අපිට හොඳයි මේ රාත්‍රී කාලේ යොදාගත්තේ කවුරුත් ගෙවල් ඉන්නේ. ඉතින් මේක නිසා අලුත් වෙලාවක අලුත් වැඩසටහනක් විදියට තමයි මේ වැඩසටහන යන්නේ. කොහොම වුණත් මහින්ද කිව්වා වගේම අපිට අපේ ජාතික කණ්ඩායම අලුත් ඉලක්කයකට ලෑස්ති වෙනවා. අපි MG පාපන්දු වැඩමුළුව විදියට අපේ ජාතික පාපන්දු කණ්ඩායමට අපේ රටේ ඇත්තටම දැනට අපි එකම එක සාක් රම් පදක්කමයි ගෙනල්ලා තියෙන්නේ. මේ ඊළඟ රම් පදක්කම අපේ ජාතික කණ්ඩායමට මාලදිවයිනේදී ඔක්තෝබර් මාසයේදී රැගෙන ධෛර්ය ශක්තිය ලැබේවයි කියලා අපි MG පාපන්දු වැඩමුළුව විදියට සියලු දෙනාම එකතු වෙලා ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ අයට ශ්‍රී ලාංකික විදියට ඒ හැකියාව තියෙනවා. හැකියාව පෙන්වන්න කළ දිනෙන් දින ඒ හැකියාව වර්ධනය කරගෙන තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා, අපි ප්‍රාර්ථනා කරනවා, අපි එයාට සුබපතනවා ඒ රම්පදක්ව නැවත වතාවක් අපේ රටට ගෙනින්න ලැබියාව ලැබේ කියලා. නිසා මේ වැඩසටහනේ ඉතුරු දේ සමන් දීලා ඔබගේ දැනුම වැඩි කරගන්න මෙල්ලමින් සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් මගේ වචන සාපය අවසන් කරනවා. බොහොම ස්තුතියි. බොහොමත් ස්තුතියි වෛද්‍යතුමනි, ඔබතුමා අපි සමග මුල සිටම අපි සමග සිටින ප්‍රධාන අපේ මෙහෙයුම් නිලධාරියෙක් වශයෙන් අපි සමග දිගටම කටයුතු කරනවා. ඉතින් එතුමාගේ හරපර දේශනේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද දින පැවැත්වෙන ප්‍රධාන පළවෙනි දේශනේ අපි සම්බන්ධ කර තිබෙන්නේ පාපන්දු ක්‍රීඩාවේ නීතිය පිළිබඳව, නීති අංක 7 පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි. ඉන්පසු අපි ජුනියර් බෝඩින් සමග අපි සම්බන්ධ වෙනවා. ඉතින් පාපන්දු ක්‍රීඩාවේ මෙම නීතිය අංක 7 සම්බන්ධව කටයුතු කිරීමට සහ එය පිළිබඳව දැනුමක් ලබා දීමට අපි සමග අද සම්බන්ධ වෙනවා අපේ ලෝක පාපන්දු කුසලානයකට යෑමට එහිදී පැති විනිසුරුවක වශයෙන් කටයුතු කිරීමට තරම් ශක්තිය ලැබුණු, ඒ වගේ මේ හැකියාව තිබුණු, ඒ වාසනාව තිබුණු ඒ විනිසුරුතුමා තමයි අපි සමග සම්බන්ධ වී තිබෙන්නේ, නිමල් වික්‍රමතුංග මහතා. ඉතින් මම නැවත වාරක් ඔබට සඳහන් කරනවා, මොකද 8:30 වෙනකම් පමණයි අපි SMS ලබා ගන්නේ. ඉතින් ඔබේ නම, ඔබේ ඉනිෂියල් සමග නම, ගම සහ දුරකථන අංකය සම්බන්ධ කර අපට 0711 87 97 88 කියන දුරකථනයට ඔබ SMS එකක් යොමු කරන්න. එවිට ඔබට මෙම වැඩසටහනේ ලබා දෙන ටැග් වලට ඔබටත් හිමිකම් කීමට අවස්ථාව ලැබෙනවා. ඉතින් නිමල් වික්‍රමතුංග මහතා මා නැවත වරක් ඔබතුමා ගැන කතා කිරීමට අවශ්‍ය නැහැ. සියලුම දෙනා දන්නා කෙනෙක් නිමල් වික්‍රමතුංග මහතා. එතුමා අපිත් සමග බදුල්ලේ සිට අපිත් සමග සම්බන්ධ වෙනවා. ඉතින් Zoom තාක්ෂණය ඔස්සේ එයයි වැදගත් වන්නේ. අපි නව තාක්ෂණයත් සමග අපි පෙරට ගමන් කර මේ කාලේ. ඉතින් අපි MG online පාපන්දු වැඩමුළුවත් ඒ හා සම්බන්ධව අපි කටයුතු කරන. ඉතින් නිමල් වික්‍රමතුංග මහතාට සුබ සන්ධ්‍යාවක් කියනවා. ඔබතුමාව පිළිගන්නවා නිමල් වික්‍රමතුංග මහතාණනි. සුබ සන්ධ්‍යාවක් මහින්ද ගල්ගෙදර මහත්මයාණනි. එහෙමනම් ඔබතුමාට දේශනය අපිට දැන් ආරම්භ කිරීමට පුළුවන්. අපි කරගෙන යමු. හරි. ඔව්. දැන් මම ප්‍රථමයෙන්ම මේ ඉතාමත් සතුටු වෙනවා අද දින මේ MG online පාපන්දු වැඩමුළුවට සහභාගී වෙලා විශේෂයෙන්ම මා මිත්‍ර දොස්තර ලාල් ලේකනායක මහතාත් ඒ වගේම මේ විශේෂ අමුත්‍යෙක් වශයෙන් අද සහභාගී වන ජුලියන් බෝලින් මහතා සමග සහභාගී වීමට භාග්‍යයක් සලකනවා. ඉතින් අද අපි පාපන්දු නීතිය යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නීති අංක 7. නීති අංක 7 යටතේ නීති අංක 7 යටතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ duration of the match. ඒ කියන්නේ තරඟ කාලය. පාපන්දු තරඟයක් පවත්වන විට ඒ සම්බන්ධ වෙන තරඟ කාලය සම්බන්ධවයි. මෙම නීතිය ගැන සාකච්ඡා කරනකොට අපි
මෙය ප්‍රධාන වශයෙන් කොටස් 5ක් යටතේ අපි සාකච්ඡා කරනවා. පළවෙනි කොටස වශයෙන් අපි කතා කරනවා periods of play. ඒ කියන්නේ ක්‍රීඩා භාග ප්‍රථම භාගයේ සහ දෙවන භාගයේ වශයෙන් අපි පාපන්දු තරඟයක් පවත්වනවා. ඒ පළවෙනි කොටස වශයෙන් සාකච්ඡා කරන්නේ. දෙවෙනි කොටස වශයෙන් අපි සාකච්ඡා කරන්නේ half time interval. ඒ කියන්නේ පාපන්දු තරඟයකදී අතරමැදදී විවේක කාලයක් දෙනවා. ඒ විවේක half time interval එක ගැන කතා කරනවා. තුන්වෙනි කොටස වශයෙන් අපි සාකච්ඡා කරන allowance for time lost. ඒ කියන්නේ තරගය පවත්වන විට තරග කාලයේ අපතේ ගිය කාලය ලබා දීම ගැන සාකච්ඡා කරනවා. ඒ වගේම ඊළඟට හතරවෙනි කොටස වශයෙන් අපි දඬුවම් පහරක් පාපන්දු තරඟවලදී ලබා දෙනවා අපි penalty kicks. ඒ දඬුවම් පහරක් ලබා දීමේදී මේ කාලය ලබා දීම බලාපාන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනවා. ඒ වගේම අවසාන වශයෙන් පස්වන කොටස අපි පාපන්දු abandon match. ඒ කියන්නේ තරඟයක් අතර මඟදී නතර කිරීම. සම්පූර්ණ කිරීමට නොහැකි වන අයුරින් යම්කිසි හේතුවක් නිසා නතර කිරීම abandon match. ඉතින් මේ අවස්ථා පහ යටතේ තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ප්‍රථමයෙන්ම අපි සාකච්ඡා කරනවා periods of play. පාපන්දු තරඟයක ප්‍රථම first half and second half වශයෙන් ප්‍රථම භාගයේ සහ දෙවන භාගයේ වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මෙම first half එකකට තියෙන්න පුළුවන් උපරිම කාලය විනාඩි 45යි. second half එකත් විනාඩි 45ක උපරිම කාලයකට පවත්වනවා. ඒ වගේම මෙම තරඟාවලි නීතියේ සහ වෙනත් අය සඳහා පවත්වන තරඟවලදී විනාඩි 45ට වඩා අඩු වෙන්න පුළුවන්. විවිධ ළමයින් සඳහා කාන්තාවන් සඳහා මට්ටම් අනුව කාලය අඩු කරන්න පුළුවන්. නමුත් කාලය වැඩි කරන්න බෑ. උපරිම කාලය ලබා දෙන්න පුළුවන් එක භාගයක් සඳහා half එකක් සඳහා විනාඩි 45යි. ඉතින් ඊළඟට දෙවනි කොටස වශයෙන් අපි සාකච්ඡා කරන්නේ half time interval. තරඟයකදී අපි ලබා දෙන විවේක කාලය. ඉතින් විවේක කාලයකදී නීතියේ සඳහන් වන ආකාරයට විවේක කාලය ලබා දෙන්න පුළුවන් උපරිම කාලය තමයි විනාඩි 15. විනාඩි 15කට වඩා විවේක කාලයක් half time එකක් දීර්ඝ වෙන්න බෑ. නමුත් විවිධ තරඟාවලීන් සඳහා විනාඩි 15කට වඩා අඩු කාල ලබා දීම තීරණය කරන්න පුළුවන් ඒ සංවිධායක මහත්තුරුන්ට. ඉතින් තුන්වෙනි කොටස වශයෙන් අපි සාකච්ඡා කරන්නේ allowance for time lost. ඒ කියන්නේ අපතේ ගිය කාලය දැන් තරඟයක් පවත්වන විට විවිධ හේතුන් මත කාලය අපතේ යනවා. සමහරවිට ක්‍රීඩකයන් හිතාමතාම කාලය අපතේ අරිනවා. එතකොට ඒ සඳහා අපි මිනිස්කරු තමයි තීරණය කරන්නේ අපතේ ගියාද නැද්ද කියලා. ඒ අනුව ඔහු එම අපතේ ගිය කාලය වශයෙන් ලබා දෙනවා. මේ ලබා දෙන්නේ මොන හේතුන් මොන ආකාරයෙන්ද අපි ලබා දෙන්නේ කියලා අපි මෙතනදී සාකච්ඡා කරනවා. දැන් මෙතනදී විශේෂයෙන් දැනගන්න ඕනේ විනිශ්චයකරු ප්‍රථම භාගයේදී අපතේ ගිය කාලය ප්‍රථම භාගයේ අවසානයේදී සහ දෙවන භාගයේදී අපතේ ගිය කාලය දෙවන භාගයේ අවසානයේදී ලබා දෙන්න ඕනේ. අනිවාර්යෙන් ප්‍රථම භාගයේදී අපතේ ගිය කාලය ඔහුට දෙවන භාගයේ අවසානයේදී ලබා දෙන්න බෑ. හදිසියේ හරි අත්වැරදීමකින් ඔබට විනිශ්චයකරුවෙකුට ප්‍රථම භාගයේදී අවසානයේ ලබා දිය යුතු අපතේ ගිය කාලය ලබා දීමට අමතක වුවොත් ඔහුට
එය ලබා දීමට වෙනත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දෙවන භාගයේ අවසානයේදී එම කාලය ලබා දෙන්න බෑ. ඔහුට එය තරඟ වාර්තාවේ සඳහන් කරන්න පුළුවන්. ඉතින් දැන් අපි සාකච්ඡා කරමු මේ අපතේ ගිය කාලය විනිශ්චයකරුවෙක් ලබා දීමේදී මොන ආකාරයෙන් අපතේ මොන අවස්ථාවවලදීද මේ අපතේ යනවා කියලා සලකන්නේ. පළවෙනියටම අපි අපතේ යන කාලේ විනිශ්චයකරුව සලකන්නේ substitutions. ඒ කියන්නේ ක්‍රීඩක ආදේශනය. දැන් ක්‍රීඩකයා මාරු කරනවා. ඒ මාරු කිරීමේදී මාරු කිරීමේදී ඔයගොල්ලන් දැකලා තියෙනවා පාපන්දු තරඟවලදී සමහර වෙලාවට දීර්ඝ කාලයක් ලබා ගන්නවා. ක්‍රීඩකයන් හිතාමතාම ක්‍රීඩා පිටින් එළියට එන්න හුඟක් වෙලා ගන්නවා. ඒ වගේම යම් හේතුන් මත කාලයක් ගියොත් ඒතර ක්‍රීඩක ආදේශනය තුලින් අපතේ ගිය කාලය කොච්චරද කියලා ගණනය කරලා විනිශ්චයකරු ඔහු ඒ භාගයේ අවසානයේදී ලබා දෙනවා. ඒ වගේම දෙවන අවස්ථාව තමයි injured players. ඒ කියන්නේ ආබාධවලට ලක්වුණු ක්‍රීඩකයන්. ඒතර ආබාධ වලට ලක්වුණු ක්‍රීඩකයන් ආබාධයකට ලක්ුණාට පස්සේ තරගයකදී ඒ ආබාධය යම්කිසි වෛද්‍යවරයෙක් පැමිණ එය ආබාධය මේ බලන්න ඕනි, විමර්ශනය කරලා බලනවා, පරීක්ෂා කරලා බලනවා මොන ආකාරයේ ආබාධයක්ද කියලා. ඒ වගේම ඒට ප්‍රතිකාර ලබා දෙනවා. ඒ ප්‍රතිකාර ලබා දීම සඳහා ක්‍රීඩකයා මහතා ක්‍රීඩා පිටියෙන් ඉවතට අරන් යනවා. එන්නේ එම කාර්යයන් සඳහා ගතවන කාලය අපතේ යන කාලය වශයෙන් විනිශ්චයකරු සලකලා එය ලබා දෙනවා. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි පාපන්දු තරගයකදී ඔයගොල්ලන් දකිනවා මේ විවිධ හේතුන් විවිධ විදිහට ක්‍රීඩකයන් විසින් කාලය අපතේ අරිනවා. time wasting time. එතකොට ඒ අපතේ ගිය කාලය කොපමණද කියලා අපතේ යවනවා. ගියාද අපතේ ගිය කාලේ කොපමණද කියලා තීරණය කරන්නේ විනිශ්චයකරු. එය එකතු කරනවා එම භාගයේ අවස්ථානයේදී. ඊළඟ කාරණය තමයි මෙම නීතියට අපි සාකච්ඡා කරන disciplinary sanctions. ඒ කියන්නේ විනයානුකූල කටයුතු සිදු කිරීම සඳහා විනිශ්චයකරු ගත කරන කාලය, ගතවන කාලය. ඒ කියන්නේ දැන් අපි හිතමු ක්‍රීඩකයෙක් යම්කිසි වරදක් සිදු කරපු අවස්ථාවක ඔහුට විනිසුරු අවවාද කරන්න කහ කාඩ්පත පෙන්නනවා. ඒ වගේම සමහර වැරදි තියෙනවා, දරුණු වැරදි සිදු කරපු අවස්ථාවක ක්‍රීඩකේ ක්‍රීඩා පිටියෙන් ඉවතට යවනවා රතු කාඩ්පත පෙන්නලා. මෙන්න මේම කරුණු සඳහා තවත් අවස්ථාවල අවවාද කරන්න සිද්ධ වෙනවා, වාචික අවවාද. ඉතින් ඒ වගේ කටයුතු වලට විනිශ්චයකරුට හැඟී ගියා නම් දීර්ඝ කාලයක් අපිට කියලා ඒ කාලය ලබා දෙනවා. ඒ වගේම medical stoppages. ඒ කියන්නේ දැන් තරංගාවලි වල නීතිවල සඳහන් වෙනවා. මෙම දැන් මේක සාමාන්‍යයෙන් තියෙන්නේ අධික උෂ්ණත්වය පවතින රටවලදී අපි ලබා දෙනවා drink break සහ cooling breaks. එතකොට මේ පෞද්ගලික ප්‍රෙසිඩන්ට් කප් එකෙත් ඉතාමත් උණුසුම් කාලයකදී අපි පැවැත්වුවා. මට මතකයි ඒකෙදිත් අපි cooling breaks ලබා දුන්නා කොළඹ තරගාවලිවලදී. ඉතින් මේ drink breaks වල ලබා දෙන්නේ උපරිම විනාඩියක් ජලය පානය කිරීම සඳහා ක්‍රීඩකයන්ට. මෙම ඒතර ඒ විදිහට තීරණ අරන් තින්නේ ක්‍රීඩාවේ ගුණාත්මක භාවය තව ඉහළ නැංවීමේ අරමුණින්. ඉතින් විනාඩියක උපරිමයකට සීමා වෙලා drink breaks සහ cooling break එකක් ලබා දෙනවා තරගාවලියේ නීතිවලට අනුව. විනිශ්චයකරු විසින් විනාඩි 1:00ක් සහ විනාඩි 3ක උපරිමයකට යටත්ව cooling breaks ලබා දෙනවා තරගවලදී. ඒ වගේම ඊළඟට දැන් අලුතෙන් පහුගිය කාලේදී එක් වුණා පාපන්දු ක්‍රීඩාවට මේ වීඩියෝ ඇසිස්ටන්ට් රෙෆරි. ඉතින් මේ වීඩියෝ ඇසිස්ටන්ට් යම්කිසි හිද්දයක් වුණාම විනිශ්චයකරුවන්ට සහ සහාය විනිශ්චයකරුවන්ට දැක ගන්න නොහැකි වුණු
සමහරලාට දැක ගන්න බැරි වෙනවා. ඔහු සිටින ස්ථානයේ අනුව ඔහුට ආවරණය වුණා නම් ඉතින් ඒ වගේ අවස්ථාවලදී වීඩියෝ ඇසිස්ටන්ට් රෙෆරි යොමු කරනවා. ඒ කියන්නේ සමහරවිට වීඩියෝ ඇසිස්ටන්ට් රෙෆරිට දැනුම් දෙන අවස්ථාව. එතකොට ඒ වීඩියෝ ඇසිස්ටන්ට් රෙෆරි කෙනෙක් යොමු කරපු අවස්ථාවක ඔහු එය නැවත බැලීම සඳහා ගත කරන කාලය ඒ සඳහා කාලයක් ගත කරන ඒ සඳහා ගත වන කාලය ලබා දෙනවා. ඒ වගේම ඊළඟට වෙනත් යම්කිසි ආකාරයකින් සමහරලාට අපි දකිනවා ගෝල්යක් ලබා ගත්තම තරගයකදී කණ්ඩායමක් එම ගෝල් එක ලබා ගත්ත කණ්ඩායම එය සමරනවා. ගෝල් සෙලිබ්‍රේෂන් ඒ සඳහා සමහරලාට විශාල කාල ගන්න අවස්ථා තියෙනවා. ඒතර ඒ වගේ අවස්ථාවකට ලබා ගත වුණ අපතේ ගියා කියලා විනිශ්චයකරු තීරණය කරා නම් ඒ සඳහා ලබා දෙනවා. එතකොට මේ දැන් මෙහෙම කාරණයක් තියෙන තව දැන් ප්‍රථම භාගයේ අවසානයේ විනිශ්චයේදී විනිශ්චයකරු විසින් තීරණය කළ අපත ගිය කාලය ඉස්ලාම විනිශ්චයකරු විසින් හතරවෙනි විනිශ්චයකරු දැනුම් දෙනවා. ඒ හතර fourth official හතරවෙනි විනිශ්චයකරු තමයි ඊළඟට ක්‍රීඩකයන්ට සහ නරඹන්නන්ට ප්‍රදර්ශනය කරන්නේ. එම පළවෙනි භාගයේ අවසාන විනාඩියේදී තමයි මේ ප්‍රදර්ශනය කරන්නේ. හතරවෙනි විනිශ්චයකරු විසින් කොච්චර කාලයක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. දෙවන භාගයේ අවසානයේ විනිශ්චයේදී විනිශ්චයකරු විසින් දැනුම් දෙනවා හතරවෙනි විනිශ්චයකරුට කොපමණ කාලයක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවද කියලා. එය අවසාන විනාඩියේදී ප්‍රදර්ශනය කරනවා. ඉතින් මෙතනදී අපි සැලකිල්ලට ගන්න ඕනේ තව කාරණයක් තියෙනවා. දැන් හතරවෙනි විනිශ්චයකරු විසින් ප්‍රදර්ශනය කරා නම් විනාඩි 4ක් අවම කාලයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැන් ඒ කාලය ලබා දීමේදී කිසිම අවස්ථාවක ඒ ලබා දීමට බලාපොරොත්තු අවම කාලය අඩු වෙන්න බෑ. එම අවම කාලය වැඩි වෙන්න පුළුවන්. දැන් මම හිතන්නේ මේක ඔබට තේරෙනවා ඇති. දැන් විනාඩි 4ක් අමතර වශයෙන් ලබා දෙන්න තීරණය කරා නම් fourth official ප්‍රදර්ශනය කරා නම් විනිශ්චයකරු විසින් තරගයේදී විනාඩි 4ට වඩා අඩු කාලයක් ලබා දෙන්න කිසිම හේතුවක් නැහැ. 4 අනිවාර්යෙන් ලබා දිය යුතුයි. නමුත් විනාඩි 4ට වඩා ලබා දෙන කාලය වැඩි වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒ අමතර ලබා දෙන විනාඩි 4 කාලය තුලදී යම්කිසි කාලයක් අපතේ ගියා නම් එයත් එකතු කරන නිසා ලබා දෙන්න සිද්ධ වෙනවා. එම කාලය එතකොට වැඩි වෙන්න පුළුවන් යම්කිසි හේතුවක් නිසා අඩු වෙන්න කිසිම හේතුවක් නැහැ. ඊළඟට හතරවෙනි වශයෙන් අපි ලබා දෙනවා දඬුවම් පහර පෙනල්ටි කික්. ඒතර පෙනල්ටි කික් එකක් ලබා දීමට සඳහා සහ නැවත පෙනල්ටි දඬුවම් පහරක් නැවත ලබා දීමට අපිට අමතර කාලයක් ලබා දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ විදිහට ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන්. දැන් තරගයක අවසාන විනාඩියේදී දැන් තරගය අවසන් වෙන්න ඉතාමත් ආසන්න විනාඩියක් විතර තියෙද්දී දඬුවම් පහරක් ලබා දෙනවා. මේ දඬුවම් පහර ලබා දෙන්න සූදානම් වීමේදී සැරසෙන විට තරගය අවසන් කරන්න කාලය එළඹෙනවා. නියමිත කාලය එළඹෙනවා. නමුත් විනිශ්චයකරුවෙක් දඬුවම් පහරක් ලබා දෙන්න අතරමඟදී කාලය සම්පූර්ණ වුණාට තරගයක් අවසන් කරන්නේ නැහැ. නීතිය අනුව ඔහුට බලය තියෙනවා. ඔහු කළ යුතුයි මොකද්ද? දඬුවම් පහර ලබා දීම සහ එම පහර නැවත ලබා දීම අවසන් වනතුරු කාලය දීර්ඝ කළ යුතුයි අනිවාර්යයෙන්ම. ඊළඟට අවසාන වශයෙන් දැන් පාපන්දු තරගය පවත්වනකොට යම්කිසි හේතුවක් නිසා අතරමඟදී සම්පූර්ණ කාලය තරගයේ සම්පූර්ණ කාලය ක්‍රීඩා කරන්න නොහැකි වෙන ආකාරයට නවත්තන්න සිද්ධ වෙනවා. විවිධ හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නැවතුවා නම් අනිවාර්යයෙන්ම
නැවත වතාවක් සම්පූර්ණ තරඟයම පැවැත්විය යුතුයි. නමුත් සමහර තරඟාවලි වල නීතිය සඳහන් කරලා තියෙනවා වෙනත් ආකාරයට යම්කිසි ඒ තරගය අතරමඟදී නවත්තන විට ක්‍රීඩා කරලා තිබුණ කාලය ඉතිරි කාලේ පමණක් ක්‍රීඩා කරනවා කියලා සමහර තරඟාවලි වල තියෙනවා. එහෙම තරඟාවලි නීතියේ සඳහන් නොවුණා නම් අනිවාර්යයෙන්ම සම්පූර්ණ තරඟයම පැවැත්විය යුතුයි නැවත වතාවක්. මම හිතන්නේ මේ 7 වෙනි නීතියේ ඊටාම මේ වගේ සුළු කරුණු සංඛ්‍යාවක් තමයි අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඊටාම පහසුයි. එම නිසා දැන් අවසానයි. දැන් මම හිතන්නේ මේ දුෂ්කර තත්ත්ව තිබ්බේ නැහැ, කරුණු තිබ්බේ නැහැ. අපිට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. බොහොම ස්තුතියි. බොහොමත් ස්තුතියි නිමල් වික්‍රතුංග මහතාට. එතුමා එම පාපන්දුවේ 7 වෙනි නීතිය සම්බන්ධව පැහැදිලි කිරීමක් කරා. ඉතින් එයට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා එතුමාට. මොකද පාපන්දුවේ නීති අපි මේ වෙන විට නීති අංක 1 සිට නීති අංක 7 දක්වා අපි සීලුම නීති අංක 7ක් අපි සමග සිටින සීලුම දෙනාට දැනුවත් කරා, පැහැදිලි කරා. ඉතාමත් සරල ලෙස. ඉතින් පාපන්දු ක්‍රීඩාවට ක්‍රීඩා කරන ක්‍රීඩකින්ට පමණක් නොවේ, පුහුණුකරුවන්ටත් මේ ඉතාමත් වැදගත් වෙනවා පාපන්දු නීතිය. ඉතින් ඉදිරි නීති ටිකත් අපි ඉදිරි වැඩසටහන් වලදී ලබා දීමට නියමිතව තිබෙනවා. ඉතින් මේ සෑම නීතියක්ම සෑම වැඩසටහනක්ම ඒ වගේම මෙම සෑම දේශනයක්ම මහින්ද ගලගෙදර YouTube channel එකට ගොස් නැවත නැවතත් ඔබට බැලීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඉතින් ඔබට එම නීතිය සම්බන්ධව කිසියම් ගැටලුවක් ඇති වුවොත් නැවත අමතක වීමක් වුවහොත් ඔබට YouTube channel එක ඔස්සේ ඒ නැවත නරඹා ඔබට එම දැනුම ලබා ගැනීමට අවස්ථාවක් තිබෙනවා. ඉතින් මම නැවත වරක් ස්තුතිවන්ත වෙනවා අපේ ජාත්‍යන්තර පාපන්දු විනිසුරු අපේ නිමල් වික්‍රමතුංග මහතාට. ඔබතුමා අපිත් සමග රැඳී සිටින අවසන් වෙනතුරු මොකද තෑගි දිනා ගැනීමේදී ඔබතුමන්ලා ලබා දෙන අංක වලට තමයි අපි තෑගි ලබා දෙන්නේ. ඉතින් මම මුලින් සඳහන් කරා දුරකථන අංකයක්. එම දුරකථන අංකයට SMS ලබා දීමට කියා මේ වෙන විට එම වේලාව අවසන් වී තිබෙනවා. එම නිසා මම සඳහන් කරනවා අපව දුරකථනට SMS ලබා දීමෙන් වළකින්න අපි දැන් ඉදිරියට ඊළඟ දේශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙන විට අපි සමග අද දින ප්‍රධාන ආරාධිතයා තමයි අපේ මම මුලින් සඳහන් කරා සමානව ඔලිම්පික් තරඟාවලි 3කට සම්බන්ධ වෙලා ඒ වගේම ජාත්‍යන්තර තරඟාවලි කිහිපයකදී රන් ගෝල් මෙඩල්ස් 15කට අධික ප්‍රමාණයක් ලබා ගැනීමට එම දක්ෂතාවය තිබෙන ක්‍රීඩකයෙක් තමයි අපි සමග අද සම්බන්ධ වෙන්නේ. මේ වෙන විට එතුමා ක්‍රීඩාකීවෙන් ක්‍රීඩකයෙක් ලෙස සමවරගෙන පුහුණුකරුවෙක් ලෙස ඉතාමත් හොඳ ගමනක් ආරම්භ කර තිබෙනවා. එතුමාගේ ගණ්ඩර දේවල් අපට බොහොමයක් තිබෙනවා. විශේෂයෙන්ම පුහුණුකරුවන්ට ඉතාමත් වැදගත් එතුමාගේ දේශනය, එතුමා ලබා දෙන අදහස්, එතුමාගේ පළපුරුද්ද, ඒ සියලුම දේ ලබා ගන්න ලෙස කියා මා සියලුම දෙනාට එකසේ ඉල්ලීමක් කරනවා. ඉතින් අපේ ප්‍රධාන දේශකයා මේ වෙනකොට අපි සමග සම්බන්ධ වෙලා තිබෙනවා ජුලියන් බෝලින් මහතාට. සුබ සන්ධ්‍යාවක් ජුලියන් බෝලින් මහතාණනි. සුබ සන්ධ්‍යාවක් මහින්ද මහත්මයානි. ඉතින් කාලයකට පස්සේ සුබ සන්ධ්‍යාවක්. ඉතින් කාලයකට පස්සේ අපි සමග සම්බන්ධ වෙලා තිබෙනවා MG පාපන්දු වැඩමුළුවේ ප්‍රථම වරට අපි සමග සම්බන්ධ වෙනවා. ඉතින් ජුලියන් මහතා අපි එතුමාගේ සාකච්ඡාව අපි ආරම්භ කරගෙන යමු. ඉතින් ජුලියන් මහතා මුලින්ම සඳහන් කරනවා අපි මේක සාකච්ඡාවක් වශයෙන් ප්‍රශ්නයක් ඇසීම එතනින් යන එක මම හිතන්නේ වැදගත් වේවි. එතකොට අපිට ලබා ගන්නට පුළුවන් ඔබතුමාගේ සියලුම දක්ෂතාවයෙන් අපිට එළියට ගන්නට පුළුවන්කම හැකි වේවා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම කා කියන්නට කැමති ඔබතුමා විශේෂයෙන්ම අපට කොළඹ ප්‍රදේශය නම් දකින්නට පුළුවන්. නමුත් අපි සමග සම්බන්ධ වෙලා තිබෙනවා කොළඹෙන් දුර බැහැර ප්‍රදේශවල අය අපි සමග සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් ඔවුන් ඔබතුමාව දකින්නට හැකියාව තිබෙන්නේ රූපවාහිනිය හරහා පමණයි. ඉතින් සජීවීව සම්බන්ධ වීමට උන්ට අවස්ථාවක් ලැබී නැහැ. ඉතින් අද මේ වැඩසටහනේ ඔබතුමාත් සමග සජීවී සම්බන්ධ වීමට උන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. ඉතින් මුලින්ම මම අහන්නට කැමතියි ජුලියන් මහතාට ඔබතුමාගේ පෞල් පසුබිම ගැන කතා කරොත් ඔබතුමාගේ මව, පියා, සහෝදර සහෝදරිය ගැන, ඒ වගේම ඔබතුමා ඉපදුණු ප්‍රදේශය ගැන අපි මුලින්ම කතා කරොත්. මහින්ද මට අයියලා දෙන්නෙක් හිටියා බ්‍රදර්ස්ලා අම්මයි තාත්තත් එක්ක
ඇත්තරම ගිය අවුරුදු තුනකට කලින් මගේ අම්මයි අයියලා දෙන්නම මට මේ අවුරුදු කමාරක් අතර නැති වුණා. ඒ වුණත් අපි දන්නවා ජීවිතේ ඊයේත් මගේ හොඳම හිතවතෙක් මගේ හොඳම යාළුවෙක් කොරෝනා මේකටත් නැති වුණා. ඉතින් අපි ඒව ගැන කතා කරනකොට අපේ සහෝදර සහෝදරයන්, දෙමව්පියන්, අපේ යාළුවන් අපිත් සමග සිටින කාලයක්. එනම් මේ කාලේ අපි කොහොමද ගත කරන්නේ කියලා බලනකොට මම හිතන්නේ ක්‍රීඩාවෙත් විශේෂම බැලුවොත් අපි ක්‍රීඩාවෙත් දිනන එකද නැත්නම් අපි අතර රැඳී සිටින යාළුවන්ද ක්‍රීඩාව හරහා වටින්නේ කියලා බැලුවොත් මම හිතන්නේ මට කැමති දෙවෙනි පැත්ත. ඒ නිසා ඔව් පවුල ගැන කතා කරොත් ඒකයි උපන් ගම කොළඹ මම ගියේ රාජකීය විද්‍යාලයට ඔව් කෙටි උත්තර. ඔව් එතකොට ඔබතුමා එසේ පෞල් පසුබිම ඇති වෙලා ඉතින් ඔබතුමා රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයෙක් වශයෙන් තමයි කටයුතු කරේ. ඉතින් විශේෂයෙන් මෙහෙම ශිෂ්‍යයෙක් වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී ඔබතුමා මේ පාපන්දු මේ පිහිනුම් ක්‍රීඩාවට සම්බන්ධ වීමට මොකක් හරි හේතුවක් තිබෙනවද නැත්නම් ඔබතුමා තවත් ක්‍රීඩාවල් වලට සම්බන්ධ වුණාද? ඒක ගැන අපි කතා කළොත්. ඇත්තරම දැන් මේකෙන් පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සෙත් මහින්ද මම ටෙලිවිෂන් එක ඔන් කරලා මේ ප්‍රීමියර් ලීග් එක බලනවා. මම මේ සපෝට් කරන ටීම් එක තමයි ගහන්නේ ආසන්න. එතකොට මම ක්‍රීඩා ගොඩක මේ ස්පෙක්ටේටර් කෙනෙක් හැටියට ඉන්නවා. ක්‍රීඩාවක් කරොත් මම පොඩිම කාලේ පළවෙනියෙන්ම ඕගනයිස් ස්පෝර්ට්ස් ඒ කියන්නේ අපේ සොෆ්ට් බෝල් ක්‍රිකට් නැත්නම් අපි යාළුවන් අතර සෙල්ලම් කරන එකයි. ඒකෙන් පස්සේ අපි සමහර කට්ටිය නැත්නම් වැඩි දිනෙකම ක්‍රීඩාවට යනවා. ඉතින් එහෙම බැලුවොත් මගේ පළවෙනි ක්‍රීඩාව මං ගියේ ස්විමින් නෙමෙයි මම ඇත්තටම ගියේ කරාටි වලට. පොඩි කාලේ ඉඳන් මගේ අයියලා දෙන්නයි මගේ කසින්ස්ලත් එක්ක මං ගියේ. ඉතින් ගොඩක් ෆන් එකක් ගත්තා. මේ කියන්න පුළුවන් ගෑනු ළමකින් උත් ගුටි කාලා ෂෝ ඒ කියන්නේ ඇත්තට ඒක උනේ ෂෝ එක ස්ටේජ් එකේ. එවැනි එක්ස්පීරියන්සස් හරහා තමයි කරාටි කරේ. දෙවෙනියට මං try කරා ඕගනයිස් ස්පෝර්ට්ස් පැත්තෙන් මම ට්‍රේනින් වලට යන්න ක්‍රිකට් වලට ගියා. ක්‍රිකට් වල මං හිතන්නේ ක්‍රිකට් වල ඒ කාලේ තිබ්බේ බැටිං පුළුවන් නම් ඔයා ක්‍රිකට් කෙනෙක් කියලා. ඉතින් මට ඇත්තටම බැටිං එතරම් බැරි වුණා. මට හිතනවා අර බෝලිං පැත්තට නමත් බෝලිං ඒ පැත්තට අවස්ථාවක් දුන්නා නම් ස්පින් ෆාස්ට් බෝලිං නෙවෙයි මගේ එක්ස්ප්ලෝසිව් පවර් එක නේ ස්පින් බෝලිං වලට වගේ ආපු කියන්නේ අවස්ථාවක් දුන්නා නම් සමාවෙන්න අපේ බල්ලොත් කෑ ගන්නවා ඕම ඉන්න මම බල්ලොන්ට කියන්නම් නිශ්ශබ්ද වෙන්න කියලා sorry ෂුෂ් stop it සමාවෙන්න ඒකට කෑ ගන්න සෙල්ලම් කරන වෙලාවයි ඉතින් ඔය මම ක්‍රිකට් වලට ගියා. ඉතින් මම හිතන්නේ හැම ක්‍රීඩාවෙම අර මුලදී අපි ක්‍රීඩා වලට යනකොට අපේ ටැලන්ට් එකක් නැත්නම් ගොඩක් සමහර වෙලාවට අපි අතරම අපිට ටිකක් ඩිස්කරේජ් වෙනවා නැත්නම් දෙමව්පියෝ කියනවා මේ ක්‍රීඩාවට හොඳ නැහැ කියලා. ඉතින් කොහොමදත් මම මේ ක්‍රීඩාවට try එකක් දැම්මා. කැමැත්තක් තිබ්බේ නැහැ. විශේෂයෙන්ම ෆාස්ට් බෝලර් කෙනෙක් ඇවිල්ලා බෝල් කරනකොට. ඊට පස්සේ තමයි තුන්වෙනියට මම හිතන්නේ ටිකක් පරක් වෙලා මට ඉස්කෝලේ යනකොට අපේ ඉස්කෝලේ පිනුම් තටාකයක් තිබ්බ නිසා මගේ ග්‍රේඩ් එකේ මගේ යාළුවෝ ගොඩක් ස්විමින් කරා. ඉතින් ඔක්කොමලා චැම්පියන්ස්ලා මේ රාජකීය විද්‍යාලය සාම ඉස්සරහින් හිටියේ ඒ කාලේදී ස්විමින් වල. ඉතින් අන්තිමට මටත් ඒ නිකන් හිතුණා යාළුවොත් එක ගිහිල්ලා පීනලා ටිකක් ගැවසෙන්න. මං හිතුවේ නෑ මට ටැලන්ට් එකක් තියෙනවා කියලා. විශේෂයෙන්ම ශාරීරිකව මං මගේ යාළුවන්ට වඩා ගොඩක් පොඩි. මට තාම මතකයි අවුරුදු 16 දී එතකොට මම සාමාන්‍යයෙන් හොඳට පීනනවා. නමුත් 16 දී මගේ බර කිලෝ 50කටත් අඩුයි. ඒතර හිතන්න පුළුවන් පොඩි කාලේ මම ගොඩක් පොඩියට ඉතින් හිතුවා අර ඇඟක් තියෙන්න ඕනේ ක්‍රීඩා කරන්න. ඒ වගේ ආකාරයක් තියලා ඇති. නමුත් මම විශේෂයෙන්ම මේ ක්‍රීඩාවට ගියේ හිටපු යාළුවෝ නිසා. මම හිතන්නේ අන්තිම දවසේ එනකන් ක්‍රීඩාත් කරේ ජයග්‍රහණයකට වඩා ඉලක්කයට යනවට වඩා මම හිතන්නේ මම ක්‍රීඩා කරේ මම සමග මේ ක්‍රීඩා කරපු යාළුවෝ නිසා. ඇත්තෙම සතුටුයි ඔබතුමා එම ක්‍රීඩාවල් කිහිපයක් සම්බන්ධ කරගෙන අවසානයේ තමයි ඔබතුමා පිහිනුම් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ පිහිනුම් ක්‍රීඩාවට සම්බන්ධ වීමේදී අපි මුලින්ම ඔබතුමාට පුහුණුකරුවෙක් වූ
සම්බන්ධ වුණාද? එහෙමත් නැත්නම් ඔබතුමා තනියෙන් පුහුණු වීම කටයුතු කරාද? ඊගෙන කටයුතු කල්පනා කරනකොට ඔබතුමා ප්‍රධාන පළමුවන පුහුණුකරු ගැන කතා කරොත්? ඔව් මහින්ද ඇත්තටම ස්විමින් වල අනික් සෑම ක්‍රීඩාවම මුල් දවසම ගියොත් ක්‍රීඩා කරන්න පුළුවන් යම් කිසි විදියකින්. ස්විමින් වල මුල් දවසේ ගියොත් පීනන්න දන්නේ නැත්නම් ගිලිනවා. ඒ නිසා අර learn to swim කියන මේකක් තියෙන මේ එවැනි මේ කාල සටහනක තුලින් යන්න ඕනේ. ඉතින් අර ස්විමින් කියලා දෙන්න අද ගොඩක් අපිත් මේ ක්‍රීඩාවේ අපි learn to swim කියන දේත් අපි ලොකුට කරන ළමයිට කියලා දෙන එක ක්‍රීඩාවක් හැටියට වතුරේ පාවෙලා ජීවිතේ තමන්ගේ ජීවිතේ දෙර ගන්න එන ඒ ලෙවල් එකට ස්කිල්ස් ඩෙවලොප් කරන එක. නමුත් මට මතකයි එතනත් අපිට කවුරුත් කියලා දුන්නේ නැහැ. එයි මං හිතන්නේ මගේ අම්මා කෝච් කෙනෙක්. ඉතින් අම්මා පූල් එකට යනකොට අපිට ගෙනියලා පූල් එකට බස්සනවා. මට මතක නැහැ කවුරු හරි මට කියලා දුන්නා කියලා. ඉතින් මං හිතනවා මට මුල පිහින් පීනන්න පුරුදු වුණේ තනියෙන්. හැබැයි ක්‍රීඩාවක් හැටියට යනකොට මම මුලදී හිටියේ මිස්ටර් ඊජී විල්සන් මගේ රාජකීය විද්‍යාලයේ හෙඩ් කෝච්. එතුමත් එක්ක මං හොඳ ගමනක් ගියා. ඊට දෙවෙනියට තමයි මේ මගේ අම්මා ඇවිල්ලා මාව කෝච් කරා. ඉතින් පළවෙනි භාගේ කියන්න පුළුවන් මිස්ටර් විල්සන් තමයි මාත් එක්ක ගියේ. දෙවෙනි භාගේ මගේ මාව තමයි මගේ කෝච්. මං පිටරට යන්න අවස්ථාවක් ලැබුණා දෙතුන් පාරක්. විශේෂ අන්තිමට විශ්වවිද්‍යාලයට යන්න ලැබුණා ඇමරිකාවේ ස්විමින් ස්කෝලර්ෂිප් එකකින්. එතකොට එතනත් පිටරටවල වල ඒ වෙලාවට වෙනම කෝචස් හිටියා. ඩොක්ටර් ජාන් ප්‍රින්ස් මම හවයි වලට ගිහිල්ලා 1984 ඔලිම්පික්ස් වලට යන්න ඉස්සර හවයි ඒ දූපතට ගිහිල්ලා ට්‍රේනින් කරා. එතන හෙඩ් කෝච් හැටියට හිටියා අපේම ශ්‍රී ලංකන් සිටිසන් කෙනෙක් ඩොක්ටර් ජාන් ප්‍රින්ස්. එතුමත් එක්ක අදත් කතා කරා. ඉතින් එවැනි කෝචස්ලා පිටරටින් ඉඳලා ඇත්තම ඉතින් මෙවැනි පුහුණුකරු මුලින්ම පුහුණුකරුවෙක් නැතුව ගිහිල්ලා ඊට පස්සේ තමන්ගේ මවගෙන් පුහුණුව ලැබලා පුහුණුකාරයෙක් වශයෙන් ඉඳලා මවගේ යටතේ පුහුණුව ලැබලා ඊට පස්සේ ඔබතුමා යම්කිසි මට්ටමකට පැමිණෙනවා. එතකොට ඔබතුමාට දැනෙනවා පුහුණුවෙන් පස්සේ මේම යම්කිසි තැනකට ඔබතුමාට යන්නට පුළුවන් කියලා පිහිනුම් ක්‍රීඩාව තුළ. මෙහෙම කටයුතු කරද්දී ඔබතුමා අමරිකාවේම එහිදිත් ඔබතුමා ගිහිල්ලා පිහිනුම් සම්බන්ධව පුහුණුකරුන් යටතේ වැඩ කරා කියලා. අවසානයේදී ඔබතුමා දැන් මෙම පාසලේ සිටියදීම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබෙනවා. ඒක ගැන කතා කරොත් මුල් වතාව ඇත්තටම 1900 වර්ෂයක් ඉවරයිනේ එතකොට. 1977 මට තාම මතකයි ඉන්දියාවේ අපේ නැෂනල් ඒජ් ගෲප් මීට් එකට ඉන්දියාවේ ඒජ් ගෲප් සමස්ත ඇවිල්ලා තිනවා. එතකොට අපි තරඟ කරේ අපි අතර ඉන්දියන්ස් ඇවිල්ලා ඇත්තටම අපි ඔක්කොම පෙරදුවා. එතකොට අපිට අවස්ථාවක් දුන්නා 1978 දී බොම්බේ කියන්නේ මහාරාෂ්ට්‍ර මුම්බයි නේ කියන්නේ මුම්බයි නුවරට එහෙන ඒ කට්ටියගේ ඉන්දියන් ඒජ් ගෲප් එක පිනන්න අපි සිමර්ස්ලා 20 ගාණක් ගියා. මට තාම මතකයි එතන අපි ගිහිල්ලා අපිට එතන හොටෙල්ස් වල ඉන්න සල්ලි තිබ්බේ නැහැ කාටවත්. ඒ නිසා අපි එහෙ පවුල් අපි අඩොප්ට් කියන්නේ අපි හෝස් කරලා අපි තිබ්බා. ඉතින් ඒක තමයි මගේ පළවෙනි තරඟය. ඒක දෙවෙනි එක. තුන්වෙනි එක තමයි 1979 ඕපන් මීට් එකක් තිබ්බා. මේ 79 වෙනකන් තිබ්බා මේ මීට් එක 60 ගණන් ඉඳන් පටන් ගත්තේ ඉන්දියාවයි අපි අතර හැම අවුරුද්දම මීට් එකක්. ඩුවල් මීට් එකක්. ඒක මැද හරියදී බංග්ලාදේශ එකට ආවා. ඉතින් සවුත් ඒෂියන් රටවල් හැටියට තුනක් තිබ්බා. තුන අතර හැම අවුරුද්දම මීට් එක තියෙනවා. මේ මීට් එකට මම ක්වොලිෆයි වුණා මගේ අයියත් එක්ක 79 දී. එතකොට මට අවුරුදු 13යි. මං හිතන්නේ එතකොටත් කිලෝ හරිම පොඩි. මම අවුරුදු 13 දී මට තාම මතකයි අවුරුදු 10 ළමෙක් වගේ සයිස් එක තිබ්බේ. නමුත් මගේ ඉවෙන්ට් එක ලොන්ග් ඩිස්ටන්ස්. මේ මම ඔබ්වියස්ලි මට ඇඟ නිසා මට කොහොමද ස්ප්‍රින්ට් කරන්න එදත් බෑ අදත් බෑ. නමුත් මම අර මීටර 1500 මීටර 400 ඉවෙන්ට්ස් වලින් අන්කවට නියෝජනය කරනවා. ඉතින් මෙහෙම ඔබතුමාගේ මේ පුංචි ඇඟක් තියාගෙන මේ වගේ පිහිනුම් තරගවලට සහභාගී වීමේදී රටක් නියෝජනය කරමින් අන්තර්ජාතික තරගවලට සහභාගී වීමේදී මේ වගේ පාසල් කුඩා ක්‍රීඩකයෙක් ඔබතුමාට පාසල් ලැබුණු කොහොමද ශක්තිය ධෛර්යය කොහොම වගේ වුණාද ඒ කාලේ වෙනකොට? ඒ කියන්නේ ඉස්කෝලෙන් ලැබුණ සපෝට් එකද? ඔව්. මං හිතන්නේ ඇත්තටම ඉස්කෝලේ අපේ ටීචර් ඉන්චාර්ජ් ඒ කාලේ අපේ රෝයල් ජූනියර් ස්කූල් එකේ ඉන්නකොට මිස්ටර් මොහමඩ් මං සමහර විට හිතනවා රෝයල් එකේ ගොඩක් දුරට මේ ක්‍රීඩාත් කරේ එතුමා නිසා. ඇත්තටම අපිට ගොඩක් රෙස්පෙක්ට් කරා. අපි සතුටින් ක්‍රීඩා කරේ.
එතකොට කොහොමද ඉස්කෝලෙන් ලොකු සපෝට් එකක් ලැබෙනවා. එතකොට ඉස්සර තරඟ තිබ්බ හවස කියන්නේ හවස වෙලාවෙ කියමුකෝ. එතකොට අපිට උදේට 10 මාට ඉන්ටර්වල් එක වෙලාව අපිට ගෙදර යන්න දෙනවා. ඒ වගේ ඉතින් අවස්ථාවල් ලැබෙනකොට ලොකු සතුටක්. ඒ නිසා ඉස්කෝලෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. and අපිට විශේෂයෙන්ම දැන් නම් මෑත කාලේදී මට රටේ හැම දිස්ත්‍රික් එකම මහාවිද්‍යාල වලට වගේ කොහොමද දිනුම් තටාක තියෙනවා. නමුත් ඉස්සර ටිකයි තිබ්බේ. ඉතින් අපේ ඉස්කෝලේ එකක් තිබ්බ නිසා මට අපිට ඒක ලේසුණා කරන්න ඉස්කෝලෙන්. ඔය පන්ති සමහර උදේ අපි 5 මාට බහැලා ට්‍රේනින් කරන එකක් අපේ ක්‍රීඩාව. ඒ නිසා ඊට පස්සේ තමයි අපි ඉස්කෝලේ යන්නේ. ඉතින් කොහොමද පීරියඩ් දෙකක් නින්දටත් යනවා. එහෙමත් යනකොට ඉතින් ටීචර්ස්ලා මොනවද කියන්නේ නැහැ. පන්ති ඩිස්ටර්බ් කරන්නෙත් නැහැ. ඒ කට්ටිය දන්නවා අපි ක්‍රීඩාත් කරනවා කියලා. එවැනි හොඳ සපෝට් එකක් තිබ්බා. එතකොට මේ මෙහෙම ඒ වගේ පාසලුත් තිබිච්ච සහයෝගයත් ඔබතුමාගේ පෞල් පසුබිමත් ලැබිච්ච සහයෝගය සමග ඔබතුමා ජාත්‍යන්තරයට යනවා පීනුම් ක්‍රීඩාව තුළින්. ඔබට මතකද ඔබතුමා ගත්තු පළවෙනි ගෝල් මෙඩල් එක ගැන කතා කරොත් ඔබට ලැබුණු හැඟීම ඔබට දැනෙච්ච හැඟීම එම පළවෙනි ගෝල් මෙඩල් එක ඔබ ලබා ගැනීමේදී? ඔව් ඇත්තටම 1978 දැන් 77 ඉන්දියානු ස්විමර්ස් ලංකාවට ඇවිල්ලා අපිට එක තියෙනවා අපිට කිසිම chance එකක් තිබ්බේ නැහැ. ඒ අවුරුදු අතර අපි ට්‍රේනින් කරලා අර 20 දෙනෙක් ගිහිල්ලා එතන මමයි තව දෙතුන් දෙනෙක් රන් පදක්කම් ලැබුණා. මම පීනේ වයස 12 අඩු අයට. එතන මට මෙඩල් එකක් ලැබුණා. ඒ වුණත් මට තාම මතකයි ඉන්දියන් ඒජ් ගෲප් එක නිසා ඉන්දියාවේ දෙවනි ආවේ රාණජෝයි පුංජා. අද වෙනකොට අපි යාළුවෝ. මම කලින් කිව්වේ ක්‍රීඩාවේ පදක්කම් වලට වඩා ඔය ක්‍රීඩාව හරහා ලැබුණ යාළුවෝ මං හිතන්නේ ගොඩක් වටිනවා. ඒ නිසා එතුමා දෙවෙනි ආවට රාණජෝයිටත් රන් පදක්කම දීලා මට රන් පදක්කම දුන්නා. අපිට පෝඩියම් එකේ හිට ගන්න දුන්නා. අපි සයිඩ් එකේ හිටියා. අපිට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. අපිට කැමති වුණේ සහභාගී කරන්න. ඒ නිසා එතන තමයි මගේ පළවෙනි මෙඩල් එක ආවේ. ඒජ් ගෲප් ලෙවල් එකේ. ඕපන් කැටගරි එකේ 1979 මීට් එකේ මගේ අයියා 1500 මගේ ඉන්දියා බංග්ලාදේශත් එක්ක මගේ අයියා ගෝල්ඩ් එක ගහලා මම සිල්වා සෙකන්ඩ් ප්ලේස් වුණා. ඒක ලොකු සතුටු දෙයක්. සහෝදර දෙන්නෙක් එහෙම කරන එක ක්‍රීඩා සාමාන්‍ය වෙනවා ඒක. ඔව් ඊට පස්සේ අන්පදක්කමක් ඕපන් කැටගරි එකේ ආවේ මතනේ දකුණු ආසියානු ඒක එච්චර තරඟ තිබ්බේ නෑ අපිට ඒක. ඒකට බැලුවොත් 80 81 අපිට තරඟ මොනවද තිබ්බේ නෑ යන්න. නිසා ඔය සවුත් ඒෂියන් ගේම්ස් සාෆ් ගේම්ස් එක පටන් ගත්තා 1984. එතන ඔව් 84 කත්මන්දු නුවර. එතන මට අන්පදක්කම් දෙකක් ලැබුණා. ඕපන් කැටගරි. ඔබතුමා මම විශ්වාස කරනවා අන්නේ දකුණු ආසියාතික තරඟාවලියේදී ක්‍රීඩාවලියේදී තමයි ජුලියන් බෝලින් කියන නම ශ්‍රී ලංකාව පුරා රැව් පිළිරව් දෙන්න පටන් ගත්තේ. මොකද ඔබතුමා එම තරඟාවලියේදී දිගින් දිගටම රන් පදක්කම් ලබාගෙන රටේ තරුවක් වුණා. ඒ ගැන කතා කරොත් ඔබතුමා කොහොමද ඒ ගැන සඳහන් කරොත්? ඒකත් ඇත්තටම අර 1991 කොළඹ තිබ්බ සාෆ් ගේම්ස් වල මට රන් පදක්කම් හයක් ලැබුණා. සමහරට ඒකත් අමතක වෙනවා. ඒකේ මහින්ද මතක ඇති කොහොමද රූපවාහිනිය එකේ ලයිව් ගියා. ලයිව් ගිය නිසා ලංකාව කියන්නේ එතකොට ඒක මගේ 4 වෙනි සාෆ් ගේම්ස්. පළවෙනි එක මට තාම මතකයි රන් පදක්කම්. ඒ දෙක දින්න ඊට පස්සේ මට සාෆ් ගේම්ස් 4කට යන්න වුණා එවැනි 6ක් දිනන්න. ඉතින් ගොඩක් චැලෙන්ජස් හරහා තමයි ඔක්කොමට ගියේ. අන්තිමට ඒ 91 සාෆ් ගේම්ස් වල ඉතින් රූපවාහිනිය එකේ ලයිව් ගිය නිසා දිනනකොට කට්ටිය මුළු කියන්නේ මම හිතන්නේ මුළු රටම වගේ ගොඩක් දෙනෙක් බැලුවා. ඒ කියන්නේ අදත් කතා කරනවා කට්ටිය එක පැත්තකින් සතුටුයි අද වෙනකත් කතා කරනකොට එක පැත්තකින් මට අත්තර කනගාටුයි. ඒ ගැන තාම කතා කරනවා කියන්නේ because මේ රටේ කතා කරන්න අපිට ලොකු දේවල් ජයග්‍රහණ අන්න ෆුට්බෝල් වල අපි 90 ගණන් වල සවුත් ඒෂියන් කප් එක දින්න දැන් මේ පාරත් අපේ ප්ලේයර්ස් යනවා. ඕන් දන්නවා ගොඩක් එකට ඉන්වෝල් මේ ෆුට්බෝල් වලට. ඉතින් එවැනි ජයග්‍රහණ අපිට ටිකයි තියෙන්නේ. විශේෂයෙන් මම හිතන්නේ ඒකට ලොකු කාරණයක් මේ අපිට ලොකුමට ජයග්‍රහණ හැමදාම නැත්තේ මේ අපි අපේ යම්කිසි සැලැස්මක් හැටියට අපි යන්නේ නැති නිසා. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. බට් ඔව් ඒතකොට 91 සාෆ් ගේම්ස් වල මට මේ අවස්ථාව ලැබුණා ලංකාවේම පීනලා එවැනි ජයග්‍රහණ ලබා ගන්න.
මම හිතන්නේ ඔබතුමා මේ වන විට රම්පදක්කම් කීයක් පමණ ඔබතුමා සතු කරගෙන තිබෙනවද තරඟවලදී ජාත්‍යන්තර තරඟවලදී? අද මොනහරි අර මොකක් මට අද ප්‍රොෆයිල් එකක් එවන්න තිබ්බා කම්පැනි එකට එතන තමයි ආයෙත් බලලා මම සවුත් ඒෂියන් වල මම මෙඩල්ස් 15ක් දිනා ගෝල්ඩ් මෙඩල්ස් සිල්වර් බ්‍රවුන් මෙඩල්ස් දිනලා තිනා විශේෂයෙන්ම 91 මට සතුටු වුණේ අපේ රිලේ එක පළවෙනි වතාවට අපි ඉන්දියාව පරද්දලා රිලේ එකක් දින්නේ ඉතින් මම හිතනවා මේ ජයග්‍රහණ ඔක්කොමෙන්ම ඒක තමයි මට සතුටුම ආසියානු තරඟවල මම 82 තියනවා ඒකේ මම 6 වෙනියා රේසස් තුනක ඉවෙන්ට් තුනක ඊට පස්සේ 86 මං ගිහිල්ලා ඒ කියන්නේ 82 රිදී පදක්කම් ස්පීඩ් එකකට තියනවා ඒ වුණත් මදි වුණා ඒ වුණත් මං ආවේ 6 ඒ නිසා මං හැමදාම හිතුවේ මං ආසියානු උළෙලේදී අවුරුදු 4ක් පිටපස්සෙන් හිටියේ කියලා කියන්න පුළුවන්. ඔබතුමා ඒකෙන් පස්සේ මම හිතන්නේ ඔලිම්පික් තරඟාවලිත් කිහිපයකට සම්බන්ධ වීමට ඔබට හැකියාව ලැබෙනවා. ඔව් මහින්ද එතකොට ඔලිම්පික්ස් යන මම ඇත්තටම ලොකුවට ප්ලෑන් කරේ නෑ මම මගේ ඇත්තටම ඇහුවත් ස්විමින් ගැන ලොන්గ్ ටර්ම් ප්ලෑන්ස් තිබ්බේ නෑ හැමදාම ට්‍රේනින් වලට යන්නේ අර කලින් කිව්වා වගේ මම යාළුවොත් එක්ක ටිකක් ගැවසගෙන ට්‍රේනින් ටිකක් කරලා සමහර ඩේ ට්‍රේනින් දෙන ට්‍රේනින් එක හරියට කරලත් ඇති නමුත් ඔව් එතකොට ඔලිම්පික්ස් යන ඇත්තටම මම ප්ලෑන් කරේ නෑ නිසා මට ඔලිම්පික් තරඟ තුනකට යන්න ලැබුණ අවස්ථාවක් ඉතින් හැම වෙලේම මාව සිලෙක්ට් කරනකොට මට ටිකක් පුදුම වුණා මම සිලෙක්ට් කරපු නිසා ලොකු සතුටකුත් ආවා ඔව් එවැනි තරඟ තුනකට යන්න ලැබුණා ඉතින් දැන් වැදගත්ම ප්‍රශ්නේ තමයි මම ඔබතුමාට යොමු කරන්නේ. දැන් ඔබතුමා පාසලෙන් පැමිණියා ඊට පස්සේ රටවල් කිහිපයක් අතර ඊට පස්සේ දකුණු ආසියාතික ආසියාතික ඔලිම්පික් තරඟවලට යනකම් ඔබට යන්නට ඔබතුමා තිබිච්ච හැකියාව නිසා ඔබට එම තරඟවලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. මට වැදගත්ම දේ තමයි මෙවැනි තරඟාවලි මෙතරම් ප්‍රමාණයකට ඔබතුමා රට නියෝජනය කිරීමට යන්නට මෙම කැපකිරීම කොහොමද කළේ ඔබතුමා? මෙම පිහිනුම් ක්‍රීඩාවේදී මොන කැපකිරීමද ඔබ කළේ අපේ මේ ක්‍රීඩකයන්ට ඒ වගේ පුහුණුකරුවන්ටත් මේක ඉතාමත් වැදගත් වේවි ඔබතුමා කැපකිරීම ගැන කතා කරොත් මම හිතන්නේ දෙකක් තියෙනවා එකක් තමයි අර මම කලින්ම කියපු විදිහට මම කියන්නේ දැන් අර කලින් කිව්වේ හිතන්න පුළුවන් මම කොච්චර මහලුද කියලා 78 ඉඳන් අවුරුදු එතකොට මට අවුරුදු 12යි එතෙන් ඉඳන් මම 1992 වෙනකම් කියනවා ඒ වගේ දීර්ඝ කාලීන ගමනක් යන්න මට හිතන්නේ කියන්නේ යනකොට ආවා කියන්නේ ප්‍රශ්න එනවනේ කාටද ඒ හොඳ දවස් තියෙනවා ප්‍රශ්න තියෙන දවස් තියෙනවා නමුත් මං හිතන්නේ විශේෂයෙන් මම ඇයි කියලා ඇත්තට මාත් දැන් හිතන අය උත්තර කල් තියෙනවා කියලා පදක්කම් කියන එක තිබ්බා නමුත් පදක්කම් වලට වඩා මං හිතන්නේ මහින්ද අර හැමදාම මං හිතේ අර ටීම් එකේ ඉන්න යාළුවන් එක්ක ගිහලා ගැවසෙන්න ප්‍රැක්ටිස් එකක් කරන්න ඒ අවස්ථාව හැබැයි අන්තිමට මට ඇමරිකාවට යන්න අවස්ථාවක් ලැබුණා විශ්වවිද්‍යාලයට මං ලොකු බලාපොරොත්තුවෙන් ගියා මගේ ස්විමින් උත් තව ලෙවල් එකකට යයි කියලා නමුත් ඇත්තටම මේ බලාපොරොත්තු ඉෂ්ට වුණේ නැහැ මං මෙහෙන් ගියාට ඇමරිකාවට මං අවුරුදු 4ක් මගේ ක්‍රීඩාව වැටුණා කියන්නේ ටීම් එකේ ඉන්න ගර්ල්ස්ලත් මම පරද්දන්න පටන් ගත්තා මගේ ලොකු බලාපොරොත්තු තිබ්බා එතන ඩිවිෂන් 2 වල නැෂනල්ස් යන්නත් නමුත් ඒ දැන් බලනකොට ඒ කාරණේ විශේෂයෙන්ම මහින්ද අර මම එතකොට ජීවත් වුණේ එහෙ අම්මා මට සල්ලි එවන්නේ දවසට ඩොලර්ස් 2යි ඩොලර්ස් 2කින් මං කියන්නේ අද සල්ලි වලින් රුපියල් 400යි ඩොලර්ස් 2කින් මං කෑම හොයන්න උනා ඒකට ක්‍රීඩකයෙක් හැටියට ඒ හරි කෑම මට ක්‍රීඩකයෙක්ගේ කෑම කන්න ලැබුණේ නැහැ ඒ නිසා මගේ ස්විමින් ගොඩක් ඉෆෙක්ට් වුණා ඉතින් අවුරුදු 5ක් ඒ වගේ වැටලා හිටියා මං ඇත්තටම නමුත් මං ගිව් අප් කරේ නෑ ඊට පස්සේ තමයි අර 91 සාෆ් ගේම්ස් වල රන් පදක්කම් ඒ 6 දින්නට වඩා මට ලොකු ජයග්‍රහණයක් ලැබුණා මගේ ටයිම්ස් අවුරුදු 5කින් පස්සේ මට ආයේ එදාට ඉම්ප්‍රූව් කරන්න ලැබුණා සිද්ධිය ඉතින් එවැනි ප්‍රශ්න එනකොට ඔව් ගිව් අප් කරන එක ඉතින් කැමැත්තක් කාගෙත් සතුටක් නැත්නම් ක්‍රීඩා කරනකොට කාටවත් කැමති එක නොකර ඉන්න. ඊට අපි ක්‍රීඩා කරන්නේ සතුට නිසා. ඇත්තටම බැලුවොත් සමහර අය ඉතින් ඉලක්කයට ගිහිල්ලා සතුට අමතක කරලා ඉලක්කයට යනවා. ඉලක්කය ලැබෙනකොට දෙකම නැහැ.
ඉතින් මං හිතන්නේ මේ ක්‍රීඩාවේ දැන් මගේ ඉස්කෝලේ යාළුවොත් එක්ක අපි එකට තිනවට අන්තිමට මම ඉස්සරහින් ගියාට අපි කවුරුත් එකයි ටීම් එකේ. මං වෙනස් කියලා මම ඒ කියන්නේ අනිත් අයට වඩා හොඳයි කියලා මට වෙනම සීට් එකක් දුන්නේ නැහැ. අපි කවුරුත් එකම ජීවිතේ ගත කරේ ඉස්කෝලේ. ඔපේ ගියා. ඇත්තම විශේෂයි. එතකොට මම දැන් අහන්න කැමති ඔබතුමාගේ මෙවැනි දීර්ඝ කාලයක් ඔබතුමා මෙම ක්‍රීඩාව තුළ රැඳී සිටිනකොට අභියෝග එක අභියෝගයක් ඔබතුමා කිව්වා. ඒ වගේ ජීවිතයේ ලැබිච්ච අභියෝගයක් මොන වගේද? එම අභියෝගේ ජය ගන්න ඔබ කරේ කුමක්ද? ඒ වගේ දෙයක් අපි පුහුණු කරන ක්‍රීඩකයන්ට වැදගත් වෙනවා මම හිතන්නේ මේ ප්‍රශ්නේ. ඔව් මං හිතන්නේ පුහුණු කරුවන්ට විශේෂම තියෙන්නේ දැන් මං කොච්චර ප්‍රශ්න තිබ්බත් ඒ ප්‍රශ්න තියෙනකොට ඒ හිටිය පුහුණු කරුවෙක් පිටරට වේවා නැත්නම් ලංකාවේ මගේ විශේෂයෙන්ම මගේ අම්මත් එක්ක ඒ අන්තිම කාලේදී ප්‍රශ්න තියෙනකොට ඒ කෝචස්ලා කිසිම විදියකින් මට තිබ්බ ආදරය අඩු කරේ පර්ෆෝමන්ස් එක වැඩි නම් මං ආදරේ වැඩි පර්ෆෝමන්ස් එක අඩු නම් එහෙම මොනවත් තිබ්බ නැහැ. ඒ නිසා මට දැනගත්තේ මේ ටීම් එකට මං ඇවිල්ලා ඉන්නේ මගේ හැකියාව නිසා නෙමෙයි. මට මේ කෝචස් මාව කොච් කරන්නේ මගේ හැකියාවත් නිසා නෙමෙයි. මට ඒ අපි දෙන්න අතර තියෙන සම්බන්ධකම නිසා. ඉතින් මං හිතන්නේ කෝචස්ලා හැටියට මටත් මේ අවස්ථාව තියෙන අද කෝච් කෙනෙක් හැටියටත් සමහර විට ස්විමර්ස්ලා ක්‍රීඩකයන් කෝච් කරනකොට සමහර හොඳට පීන්න සමහර ප්‍රශ්න ඇති කරනවා. ඒකවල සමහරට අපිට අප්සෙට් වෙනවා. ඉතින් අන්තිමට අපි බලන්න ඕනේ මේ ළමයි තමයි අපේ ක්‍රීඩකාවන් අපිට වඩා උඩින් ඉන්න ඕනේ. මං හිතන්නේ විශේෂයෙන්ම ඉස්කෝලේ යන කාලෙදී අපි මට තාම තේරෙන්නේ ඇයි ඔච්චර ළමයි ක්‍රීඩා නොකරන්නේ. and මං හිතන්නේ මේක අපි කොච්චර ක්‍රීඩාව හරහා ශූරයන් ඉස්සරහට යන්න පුළුවන්. ඒක තියෙනවා කොයි රටෙත් කොයි ක්‍රීඩාවෙත් මේ රටෙත් තියෙනවා. නමුත් මට තියෙන ලොකුම ප්‍රශ්නේ අර අභියෝගය තමයි අර ඇයිනේ ඉතර ළමයි ක්‍රීඩාව නවත්තන්නේ නැහැ. අපි යම් කිසි විදිහකින් අපි කෝචස්ලා හැටියට මම හිතා අපි ඔක්කොම කතා කරලා සමාජයේ අපේ හයි පර්ෆෝමන්ස් පැත්තේ ඔබතුමා පොලිසිය කෝච් ඔබතුමාගේ ටීම් එකේ ගොඩක් අය නැෂනල්ස් ගහනවා ඇති. ඉතින් ඔයාලට තියෙනවා මේ ප්‍රෙෂර් එක දැන්. එහෙම කරාට අපිට සමාජයේ තියෙන අපිට යුතුකමක් කොහොමද හරි සමාජයේ ඉන්න හැම ළමයෙක්ට මේ ක්‍රීඩා කරන්න අවස්ථාවක් දෙන්න. ඉතින් මේක වෙන්නේ නැහැ මම දන්නවා. ඉතින් අපි කොහොම හරි ඒක ගැන හරි කතා කරලා විශ්ලේෂණයක් හොයන්න පුළුවන් නම් ලොකු දෙයක්. because මම හිතන්නේ කොච්චර ජයග්‍රහණය ලැබුණත් සමාජයේ වැඩි දෙනෙක් ක්‍රීඩා නොකරනවා නම් ඔය ගේමින් ෆෝන් ගේමින්ස් වලට තමයි වැඩි දෙනෙක් යන්නේ දැන් ළමයි. මම හිතන්නේ ගේමින් කරන එකට වඩා ග්‍රවුන්ඩ් එකට බහැලා සෙල්ලම් කරන එක තමයි අපිට විශේෂයෙන්ම ඕනේ ළමයිට. ඔබතුමා ක්‍රීඩකයෙකු වශයෙන් මෙසේ කටයුතු කිරීමේදී ඉතින් අභියෝගාව ඒවා ජයග්‍රහණය කරගෙන දීර්ඝ කාලයක් ඔබතුමා ක්‍රීඩාවේ නියැලෙලා අවසානයේදී ඔබතුමා ක්‍රීඩාවෙන් සමු ගන්නවා. සමු අරගෙන ඔබතුමා යනවා වෙනත් එම ක්‍රීඩාවෙම පුහුණු කරුවෙකු පැත්තෙන් ඔබ ගමන් කරනවා. ඒ ගැන අපි කතා කරොත් සමු ගැනීම සහ පුහුණු කරු ජීවිතයේ ආරම්භයේ සමු ගැනීම කියන්නේ sorry මහින් ක්‍රීඩාවෙන් ඒ කියන්නේ අපි හිතන්නේ ක්‍රීඩකයෙකු වශයෙන් අයින් වෙනවා ඔබතුමා ඉවත් වෙනවා ඊට පස්සේ පුහුණු කරුවෙකු වශයෙන් ඔබ ආරම්භ කරනවා. එහෙම ඇත්තටම මට මම ඇමරිකාවේ හවයි දූපතේ යුනිවර්සිටි හවයි එකේ එතන ස්විමින් කෝච් හෙඩ් කෝච් අපේ ලාංකික ඩොක්ටර් ජාන් ප්‍රින්ස් අද බයෝමෙකානික්ස් පැත්තේ ස්විමින් වල ඉදිරියෙන්ම සිටින මේ කෝච් කෙනෙක් ලෝක ප්‍රසිද්ධයි. එතුමත් කිව්වේ මම ඩිග්‍රී එක අරන් ලංකාවට එනකොට ජූලියන්වා ඩිග්‍රී එක අරන් ජොබ් එකක් හොයන්න එපා. ඔයා කෝචින් වලට යන්න. ඔයාට කෝචින් හොඳයි කියලා. ඉතින් මම කිව්වා නෑ ඩිග්‍රී එකක් තිබ්බොත් ජොබ් එකකට යන්න ඕනේ කියන ආකල්පේ මං හිටියේ. මං හිතුවා සමහරවිට මං හිතලා ඇති නොදැන කෝචින් කරන්නේ විශේෂම අපේ රටේ এডুকেෂන් එක නැති අය කියලා. එහෙමත් හිතලා ඇති. මගේ අම්මත් ප්‍රසිද්ධ කිව්වා ඉස්සර අම්මා වසර 8 වෙනකන් විතරයි ස්ටඩීස් කරේ. ඉතින් අම්මත් මගේ කෝච් නම් මම එහෙමත් හිතුවත් දන්නේ. නමුත් ලංකාවට ඇවිල්ලා මම ජොබ් එකක් ගත්තා. ජොබ් එකේදී ප්‍රශ්න තියෙනකොට මම පාර්ට් ටයිම් ස්විමින් ටිකක් කරා කෝචින්. පොඩි ළමයිට කියලා දෙන්න. ඉතින් මට මේ දෙකම කරද්දි මට තේරුණා මේ එකක් තමයි ආර්ථිකයට ගොඩ ගන්න පිටදී ජොබ් එකේ ලොකුට පඩි ගෙව්වේ නේ. නිසා ආර්ථිකයෙන් ගොඩ ගන්න එන්න ටිකක් මම ඒක කරා. බලනකොට එතකොට මට නිකන් තේරුනේ මේ ක්‍රීඩාවේ කෝචින් පැත්ත අර ජොබ් එකට වඩා මට ලොකු සතුටක් තිබ්බා. ඒ නිසා මම හෙනිට ඒ චේන්ජ් එක කරා. ජොබ් එකක් කරලා මම
මගේ අම්මා එතකොට තාම කෝච් කරනවා. ඉතින් අම්මගේ ප්‍රෝග්‍රෑම් එක රේන්බෝ ඇක්වැටික්ස් ඒකට මමයි මගේ අයියයි අපි දෙන්නම ජොබ්ස් තියලා ඒ ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා ඒක තමයි අද වෙනකම් මේ අපි ඒක ඇදගෙන යන්නේ. ඒ ක්ලබ් එකේ අපි සිටින්නේ. මම සිටින්නේ. ඇත්තෙම දැන් ඔබතුමා පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කරනවා. එතකොට ඔබතුමාගේ පුහුණුව යටතේ ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ජාත්‍යන්තරේ අපි දන්නවා ජාත්‍යන්තරේ තුනුත් ජයග්‍රහණ ලැබමින් පවතිනවා. ඉතින් ඒ ගැන කතා කරද්දී ඔබතුමාගේ ගෝලයක් මේ ස්ථානට පැමිණිච්ච ගැන කතා කරොත් එහෙම ඒ කියන්නේ කවුද? ඒ කියන්නේ උඩින්ම සහභාගී වෙච්ච නෑ දැන් ඔබතුමා පුහුණුකරුවෙක් වශයෙන් ක්‍රීඩකීන් ක්‍රීඩිකාවන්ට පුහුණුව ලබා දෙනවා. එම පුහුණුව ලබාගත්තු ක්‍රීඩකයින් මේ වෙනකොට ජාත්‍යන්තරේ ජයග්‍රහණ ලැබමින් පවතිනවා. ඔවුන් ගැන කතා කරොත් එහෙම ඉඳලා තියෙනවා. මම හිතන්නේ විශේෂයෙන්ම දකුණු ආසියාවේ නම් සුමස්ලා පදක්කම් රන් රෙඩි බ්‍රොන්ස් පදක්කම් දින ක්‍රීඩකයන් ගොඩක් දෙනෙක් බිහි කරලා තියෙනවා. ඔලිම්පික්ස් යන්නත් බිහි කරලා තියෙනවා. පැරලිම්පික් වල දැන් මෑතකදී අපි පැරා ඔලිම්පික්ස් වල අපේ දිනේෂ් ක්‍රීඩකයා සහ අනිත් මට යාගේ නම මතක නැහැ රන් පදක්කම් සහ ලෝක බ්‍රොන්ස් මෙඩල් එකක් දින්න. ඉන්නේ පැරා ස්පෝර්ට් එකේ අපි ගාවත් සිම කෙනෙක් හිටියා. එයා ඇත්තටම සෙබලෙක් කකුල යුද්ධ නැති වෙලා මගේ අම්මා තමයි අර කියලා දුන්නේ බුලින් කියලා තියෙනද. එතුමත් එක්ක මට පැරලිම්පික් ගිහලා එයාට 4 වෙනි ස්ථානය ලැබුණා. ඉතින් ඊට පස්සේ අවුරුදු 2-3කට කලින් අකලංක පීරිස් සෙන්ට් පීටර්ස් වල යාට ලැබුණා ආසියානු කියන්නේ ඒෂියන් ඒජ් ගෲප් මීට් එකේ ගෝල්ඩ් මෙඩල් එකක්. අතර මෙඩල් එකට වඩා යා පීනපු මේ මොකද කියන්නේ මේ ස්පීඩ් එක මට ගොඩක් සතුටු වුණා. හැබැයි මට ඒකෙන් මහින්ද පොඩි කතාවක් දෙන්න පුළුවන්. මේ අකලංක කියන මේ එතුමා ලංකාවට ඇවිල්ලා පස්සේ මම පුදුම වුණා යා පීනපු වේගය. ඒ නිසා මම ඇහුවා ලොක්වා සප්ලිමන්ට්ස් ගන්නවද කියලා. සමහරවිට අපේ මේ ක්‍රීඩාවේ තරුණයන් ගොඩාක් මේ සප්ලිමන්ට් ගන්න ඕනේ. ඊට පස්සේ මම නිකන් හිතුවා අහන්න යාගෙන් මොකද්ද ගන්නෙ. එයා මෙච්චර හොඳට පීනවා නම් ට්‍රේනින්ග් උත් හොඳට කරා. නමුත් මොකද්ද තව වැඩිපුර ලැබුණ සපෝට් එක. එයා කිව්වා මහින්ද මේ සර් මම සප්ලිමන්ට් නෙමෙයි මම විටමින් එකක්වත් ගන්න නැහැ. ඊට පස්සේ යාගේ ආහාරය අපි බැලුවා. බලනකොට යාගේ අම්මා උයන කෑම උදේට කිලෝ එකක් කනවා ට්‍රේනින් පස්සේ. දහමාට කිලෝ එකක් කනවා. දවල්ටත් කිලෝ එකයි රැටත් කිලෝ එකයි. කිලෝ 4ක් කනවා. ඒකට ඒ වගේ දෙයක් කරනකොට ඔය ඉතින් එහෙම කරලා එවැනි ජයග්‍රහණයක් ලබන්න පුළුවන් නම් අපි ක්‍රීඩකයාට මතක් කරන්න මේ ආහාරයෙන් අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න තියෙනවා. අඩුවෙන් කන එක නම් වැරදි නෑ. සමහර අය ඉතින් අඩුවෙන් කාලා සප්ලිමන්ට්ස් ගන්නවා. ඉතින් මේ වෙනි දෙයක් අපි නැති කරන්න ඕනේ. මට නිකන් ක්‍රීඩකය ගැන හිතනකොට ඔය කතාවත් මතක් වුණා. ඇත්තටම ඉතාමත් වැදගත් ඒ අදහසත්. ඉතින් ජුලින් මහත්මයා මම ඊළඟට කතා කරන්න කැමතියි ඔබතුමා දැන් පුහුණුකරුවෙක් වශයෙන් අපේ මේ ක්‍රීඩාවල් වල නියැලී සිටින සියලුම ක්‍රීඩකයන්ට එක පැත්තකින් අනිත් පැත්තෙන් ක්‍රීඩාවලට සම්බන්ධ වෙ සිටින පුහුණුකරුවන්ට මේ දෙගොල්ලන්ටම ඔබතුමා දෙන්න පුළුවන් මොකද්ද ඔබතුමාගේ අදහස් මොනවාද ඔවුන්ගේ ක්‍රීඩාවල් ඉදිරියට ගෙන යන්නට ඔබතුමාගේ මොකක් හරි දෙන්න තියෙනවා නම් ඒක අපිට කතා කරන්න පුළුවන්. විශේෂයෙන් මම හිතන්නේ අපි කෝචස්ලාට කතා කරොත් මට හිතන්නේ අර ඉංග්‍රීසියෙන් වචනයක් තියෙනවා මේ රෙස්ටොරේෂන් ආටිස්ට් කියන්නේ දැන් ඔයාලට මතකයි මේ ආර්ට් කරන කෙනෙක් නෙමෙයි පේන්ට් කියන්නේ ඔයාලට මතකයි අර සීගිරේ අපේ තියෙන මේ පේන්ටින්ග්ස් කාලයකට කලින් කවුද පාර ගහලා හරි මොනාරි ගහලා ඒකේ ඩැමේජ් කරානේ. එතකොට ඒක ගිහිල්ලා ඒ ස්පෙෂලිස්ට්ලා ගිහිල්ලා ඒක ආයෙ රිස්ටෝර් කරනවා. ඒක ආයෙ නැවත තිබ්බ විදියට ගෙනාවා. ඒ වගේ රෙස්ටොරේෂන් ආටිස්ට් කියන ඒ කියන්නේ ඒක ඒ වගේ ස්පෙෂලිස්ට්ලා ඉන්නවා. මම කෝචස්ලාට කියන්නේ because අපි අර මයින්ඩත් එක මම කතා කරේ අර 3D coaching course එක අපි කෝචස්ලා කීප දෙනෙක් කරලා තියෙනවා. ඒකෙන් අපේ ජීවිතේ ලොකු බලපෑමක් ආවා. එතකොට විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ ඉස්කෝලේ යන ළමයි අපි ගාවට එනකොට ඒ ළමයි එන්නේ ප්‍රශ්නත් එක්ක. සමහර විට ගෙදර ප්‍රශ්න තියෙනවා. නැත්නම් සමාජයේ ප්‍රෙෂර් එක තියෙනවා. මේ වගේ කැඩිච්ච බින්දිච්ච ළමයෙක් අපි ගාවට එනකොට අපි අර ෆිසිකල් ට්‍රේනින් එකත් එක්ක ඒ මානසික පැත්ත බලලා අපි කෝච් කරන එක මම හිතන්නේ වටිනවා. එතකොට හැබැයි
ඒ කියන්නේ අපි කියනවා අර ඩයිමෙන්ෂන් තුනක් ෆිසිකල් කෝචින් එතකොට සයිකොලොජි එක තියෙනවා කෝචස්ලා සමහරට සයිකොලොජි ස්ටඩි කරනවා නැත්නම් කොහොම හරි දන්න විදිහට අපි ළමයි මොටිවේට් කරයි ටීම් වර්ක් වලට බහිනවා ප්ලෑනින් කරනවා කොන්ෆිඩන්ස් ළමයිගේ අඩු වෙනකොට අපි කොහොමද කොන්ෆිඩන්ස් බිල්ඩ් කරන්න හදනවා එවැනි මානසික කෝචින් කරන දැනගෙනව නොදැනගෙන ඒ කියන්නේ කියන සබ්ජෙක්ට් එක ස්ටඩි කරන්න නැතුව නමුත් අර තුන්වෙනි එක තමයි තමන්ගේ හાર્ට් වැලියුස් ඒ කියන්නේ හදවත නැත්නම් අපි අතර තියෙන සම්බන්ධකම් දැන් ක්‍රීඩිකාවන් කියන්නේ ඉස්සර අපේ කෝච්ලර්ස්ලා අපිට කිව්වනම් කෝච් වෙන පීනන්න අපි පියනවා අද ක්‍රීඩිකාවන් කියන්නේ ඒක විතරක් නෙමෙයි මාත් එක ජීවිතේ ගමනකුත් යන්න කියලා තමයි මම හිතන්නේ ක්‍රීඩිකාවන් අපි ඉල්ලන්නේ ඒ නිසා අපි ඒක ගැන ටිකක් හිතලා බලන්න ඕනේ because අයින්දෙන්ද දැන් ක්‍රීඩාව කරන ළමයි අඩුයි මම දන්නා ඉතින් කොවිඩ් සිටුේෂන් එක නිසා ක්‍රීඩාවටයි මතන අපේ තරුණයන්ට පොඩි ළමයිට ඉස්කෝලේ යන ළමයිට ක්‍රීඩා කරන ළමයිට ලොකු මානසික ප්‍රශ්න වැටලා ඇති ඒ නිසා මම හිතන්නේ ළමයිට මම කියන්නේ give up කරන්න එපා මේ කොවිඩ් ප්‍රශ්නේ හෙට අනිද්දා ගොඩේයි ඒකන් අපි අල්ලගෙන ඉමු ඉතින් මහින්ද ඔබතුමාත් කරන මේ ප්‍රෝග්‍රෑම් එක ලොකු දෙයක් මචං මේ වගේ වෙලාවක මේ යම් කිසි විදියකින් සහනයක් දෙන්න අපේ ක්‍රීඩිකාවන්ට ඉතින් කෝචස්ලාට මට කැමති මේ පැත්ත බලන්න ක්‍රීඩිකාවන් හැටියට අපි බලන්න ඕනේ මම කොච්චර රන් පදක්කම් දින්නට ජීවිතේ වැලියුස් නැත්නම් ඇත්තටම මම ලෝකෙට යනකොට මම යන්නේ මගේ ඩෙන්ටිටි එක මම මෙඩල් දින කියලා. ඉතින් මගේ ඩෙන්ටිටි එක අද මම ස්විමර් කෙනෙක් හරි කෝච් කෙනෙක් හැටියට නෙමෙයි ගන්නෙ. මම ඉන්නේ ඔකේ මගේ තියෙන ඒ කියන්නේ මගේ බිලීෆ් එක ආගමේ ඒකත් එක්ක දෙවියන් වහන්සේගේ පුත් ළමයෙක් හැටියට මම ඉන්නවා. එතකොට යම් කිසි විදියකින් ක්‍රීඩාව හරි ගියොත් මට සතුටු වෙන්නත් පුළුවන්. සමහර විට වැරදෙනකොට මට අර ක්‍රීඩාව විතරක් නම් මගේ ජීවිතේ තියෙන. ඒකට මම ගොඩක් වැටෙන්න තියෙනවා. ඒ නිසා ක්‍රීඩකවන්ටත් අහන්නේ තමන් හිතන්න එපා තමන් ක්‍රීඩකයෙක් කියලා. ක්‍රීඩාව යම් කිසි ටූල් එකක් අපිට තියෙනවා. මේ ටූල් එකට වඩා අපේ ජීවිතේ වටිනවා. එතකොට ඔය අපි කතා කරන ස්පෝර්ට්ස්මන්ෂිප් නැත්නම් මං හිතන්නේ නිමාල් සර් දන්නවා ෆුට්බෝල් මැච් එකක් බලනකොට අද ලෝක වටේ විශේෂයෙන්ම ඔය ටෙලිවිෂන් එකේ බලනකොට රෙෆරීස්ලාට කියන්නේ ප්ලේයර්ස්ලාට ඕන තරම් මිස්ටේක්ස් කරන්න පුළුවන්. නමුත් රෙෆරි කෙනෙක්ට මිස්ටේක් එකක් කරොත් ඔක්කොම බනිනවා. දැන් එන්න ඔය සීනියර් ටෙලිවිෂන් එකේ බලනකොට කිසිම හොඳ විදියකින් කතා කරන්නෙත් නැහැ. මං හිතන්නේ මෙවැනි ගතිගුණ අපි ටිකක් බලන්න ඕනේ. අපි කවුද කියන එක. and ගතිගුණ ගැන බැලුවොත් ලොකු සබ්ජෙක්ට් එකක්. ඒ නිසා මං හිතන්නේ අපි ක්‍රීඩාවේ ওই ෆිසිකල් අචීව්මන්ට් එක කොච්චර ලැබුණත් අර අපේ වැලියුස් පැත්ත අපි දියුණු කරේ නැත්නම් විශේෂයෙන්ම ක්‍රීඩාවල අපි හොඳ වෙන්න දියුණු වෙන්න අපේ නිහතමානීකම අඩු වෙනවා ගොඩක් දුරට. ඉතින් අපි ඒ ගැන ටිකක් බලන්න ඕනේ කොහොමද අපි ක්‍රීඩාවයි ජීවිතය එකට ගෙනියන්නේ මොන ලෙවල් එකේ. ඒකට ඔය මයිකල් ෆෙල්ප්ස් කියන ස්විමින් වල මම රන් පදක්කම් 20 ගණන් දිනපු ක්‍රීඩකයාත් කියලා තියෙන්නේ යා අන්තිම වෙනකන් එයා ස්පෝර්ට්ස් කරේ අතුලාන්තයේ තියෙන සතුට නිසා. පදක්කම් නිසා නෙවෙයි. ඉතින් ඔය මම හිතන්නේ ක්‍රීඩිකාවටත් ඒ වගේ මේ සතුටෙන් අපිට ක්‍රීඩා කරන්න පුළුවන් නම් මම හිතන්නේ එතනම ලොකු ජයග්‍රහණයක් තියෙනවා. අපේ ඔපොනන්ට්ස්ට අපි රෙස්පෙක්ට් කරන්න පුළුවන් නම් මම හිතන්නේ එවැනි දේවල් කරොත් එතන අපිට ඉම්ප්‍රූව් කරන්න පුළුවන් නම් අපි කරන දේ අපි කෝචස්ලාත් ඒක ගැන කතා කරලා අපි කොහොමද ඇත්තටම මං හිතන්නේ දැන් මම කවුන්සිල් එකේ ස්පෝර්ට් නැෂනල් ස්පෝර්ට්ස් කවුන්සිල් එකේ ඉන්නවා. මෙතනත් අපි හයි පර්ෆෝමන්ස් කියලා බලනවා කොහොමද අපිට ක්‍රීඩාවට උදව් කරන්න පුළුවන්. ඒක වැරදි නෑ. නමුත් මට පේන්නේ හැම ක්‍රීඩාවෙම ඉන්න නිලධාරීන් සමහරට කෝචස්ලා සමහරට ওই හයි පර්ෆෝමන්ස් ඇත්ලීට්ස්ලා සතුටක් නෑ. අර පර්ෆෝමන්ස් පැත්තයි තියෙන ප්‍රෙෂර් එක තියෙනවා. මේ සතුටත් ක්‍රීඩාවට ගේන්න පුළුවන් නම් මම හිතන්නේ අපි ඔක්කොමලට ලොකු වෙනසක් කරන්න ඕනේ. ඇත්තෙන්ම ඊටමත් වැදගත් කතාවක් ඒක කවුරුත් නොහිතන පැත්තක්. විශේෂයෙන් සඳහන් කළ යුතුයි අපේ ජෝලින් මහතා මේ වෙනකොට ක්‍රීඩා කවුන්සිලේ ජාතික ක්‍රීඩා කවුන්සිලේ එතුමා සමාජිකයෙක්. ඉතින් ඊටමත් වැදගත් චරිතයක් අපේ ලංකාවටම. මම කැමති අවසාන වශයෙන් මොකද ගොඩක් වෙලා අපිට කතා කරන්නට පුළුවන් මොකද කාල වේලාව හරස් වෙනවා හැම විටම. ඉතින් අවසාන වශයෙන් මම ඔබතුමාත් සමග කතා කරන්න කැමතියි. දැන් ශ්‍රී ලංකාව තුල සෑම ක්‍රීඩාවක්ම නගා සිටුවීමට ඔබතුමාත් යම්කිසි කටයුත්තක් කරනවා ක්‍රීඩා ජාතික ක්‍රීඩා කවුන්සිලය හරහා. ඉතින් ඔබතුමා වගේ කෙනෙක් මේ වගේ ක්‍රීඩා අපි වගේ වැඩසටහනට සම්බන්ධ වීම මම
ඉතාමත්ම ගරු කරනවා ඔබතුමන්ට. ඒ වගේම මම අවසන් වශයෙන් දැනගන්නට කැමතියි ඔබතුමා ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාව දියුණු කිරීමට මොනවා හරි වැඩපිළිවෙලක් තියෙනවද? ඒ වැඩපිළිවෙලේදී කළ යුතු දේවල් කුමක්ද? අපි සමග සම්බන්ධ වී සිටින අපි සමස්තයක් වශයෙන් අපට යමක් කිරීමටත් අවස්ථාවක් තිබෙනවද? ඒ ගැන අපි කතා කරොත්. ඇත්තටම මේ ස්පෝර්ට්ස් කවුන්සිල් එකෙන් අපි විශේෂයෙන් බැලුවා හයි පර්ෆෝමන්ස් පැත්තේ දැන් එන්නේ අපි ඒෂියන් ගේම්ස් වල ඔය සවුත් ඒෂියන් මේ ප්‍රශ්නයක් තියෙන්නේ මේ ගොඩක් ක්‍රීඩා මේ සවුත් ඒෂියා ගැන කතා කරනවා. ඒතර එතන අපි කොහෙද ඉන්නේ කියලා. මට හිතන්නේ එතන අපේ චෑර්මන් හැටියට මහේලගාවද ඉන්නේ. එයා මට මේක පිළි අරන් තියෙනවා මේ අන්තිමත් පිළි අරන් තියෙනවා මේ සවුත් ඒෂියන් කියන දේ අපි එළියට ගන්න ඕනේ. නැති කරන්න ඕනේ. අපි සවුත් ඒෂියන් ගැන හිතලා අපි සහභාගී අපි ට්‍රේනින් කරන්නේත් අපේ ෆෙඩරේෂන්ස් උත් නිකම් පාලනය කරන්නේ ඒ ලෙවල් එකේ. එතකොට දැන් අපි කෙලින්ම කියන්නේ ඒෂියන් ගේම්ස් කොමන්වෙල්ත් ගේම්ස් ලෙවල් එකට අපි කොහෙද ඉන්නේ හැම ක්‍රීඩාවම අපි එකින් එකට අරන් බලන කොහෙද ඉන්නේ ඒ ඉලක්කයට යන්න පදක්කම බැරි වුණත් අපි එතන කොහෙද ඉන්නේ එතනින් අපි කොහොමද උඩට යන්නේ කියලා. එහෙම බලලා අපි දැන් ප්ලෑන් සදාගෙන යනවා ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට. ඉතින් ස්විමින් වලත් අපි එතකොට ස්විමින් ෆෙඩරේෂන් එකත් එයාගේ මේ මොකද කියන්නේ ප්ලෑන් එක අරන් අපිට අරන් දුන්නා. ඉතින් සමහර ක්‍රීඩා වලට මිලියන 30 40ක බජට් තියෙනවා අවුරුද්දකට. පිටරට කෝචස්ලා ගේන්නද සමහර විට අපේ නැෂනල් ටීම් එකේ අයට නවතෙන් හරි ආහාර දෙන්නද නැත්නම් ටුවර්ස් වලට යන්න ගොඩක් දුරට ගොඩක් ක්‍රීඩාවල ස්විමින් වලත් මම දන්නවා අපේ හොඳම ළමයි ඔය සාෆ් ගේම්ස් ඇරෙන්න අනිත් ඔක්කොම අතෙන් ගෙවලා යන්නේ. ඉතින් එවැනි දේවල් අපි සමහර විට ඔය ෆෙඩරේෂන්ස් වල ලොකු දෙයක් තමයි මේ ටුවර්ස් යන්න. ටුවර්ස්. ඒ ඔක්කොම නවත්තන්න ඕනේ වැඩිපුර යන ඒවා. කළා ක්වොලිටි එකත් වැඩි දියුණු කරලා ඉතින් මං හිතන්නේ දැන්ට මේ යන විදිය වැරදි නෑ. මං කලින් කිව්වෙත් අපි ක්‍රීඩාව වැටලා තියෙන්නේ අපිට දැන් මේ පාර සාෆ් ගේම්ස් වලත් අපි ඇවිල්ලා ලොකුවට සැරසෙව්වා මේ අපි මේ මිඩල් 40ක් ගෙනල්ලා. හැබැයි කාටත් මම හිතන්නේ කාටත් තේරුන්නේ අපි නේපාලටත් පරාදයි. නේපාලට පරාද වෙලා අපි පාටි එකක් තියනවා නම් කොච්චර දුකද? මේ පාර මදනේ මෙඩල්ස් 40ක් 2019 නේ තිබ්බේ සාෆ් ගේම්ස්. මෙඩල්ස් 40ක් ගෙනාවට ඒ 110 මෙඩල්ස් 1991 අපේ රට අවුරුදු දෙකක් ප්ලෑන් කරලා කරපු එක මෙඩල්ස් 40 ගණනක් දින්න හැබැයි මෙඩල්ස් 130 ගණනක් දින්න ඒ තිබ්බ ඉවෙන්ට්ස් වලින්. ඉතින් මම හිතන්නේ මේ රටේ අපිට එකම දේ අපිට ඕනේ ක්‍රීඩාකාරවන්ගුත් ඉල්ලන්නේ මොකක්ද අපේ ප්ලෑන් එක. උදාහරණයක් දෙන්න පුළුවන් නම් මම කවුන්සිල් එකට ඇමතුමාට කිව්වේ අපේ A level exam එක බැලුවොත් මහින්ද නිමල්සත් මම පිළිගනින්න මට හිතන්නේ ඒක උදාහරණයක්. සාර්ථක දෙයක් හැටියට මේ රටේ තියෙන A level exam මට පේන්නේ. එකම දේ බැලුවොත්. කොයි ගමට ගියත් කොයි ගමන් නෙමෙයි කොයි ටවුමක් තුලින් අපි ගියොත් අපිට අද ටියුෂන් මාස්ටර්ස්ලාගේ පෝස්ටර් නෙමෙයි හෝඩින්ග්ස් උත් තියෙනවා. හැම රටම රටේ හැම තැනම කට්ටිය තරඟ කරනවා ඒ ලෙවල් එකට. එවැනි මේ සිටුේෂන් එක අපේ ක්‍රීඩාවේ නැහැ. ඒ ලෙවල් එකේ කාරණා තුනක් තියෙනවා ක්‍රීඩාවේ නැති. පළවෙනි එක තමයි ඒ ලෙවල් වල කැලෙන්ඩර් එක සෙට්. අපි කවුරුත් දන්නා ඔගෝස්තු මාසේ තියෙන්නේ කියලා. කරත් නැතත්. අපේ ක්‍රීඩාවේ අපිට ගොඩක් ක්‍රීඩාවල කැලෙන්ඩර්ස් තාම ෂුවර් නැහැ. ඩොමෙස්ටික් කැලෙන්ඩර් එකත් ෂුවර් නැහැ. ඉන්ටර්නැෂනල් කැලෙන්ඩර් එකත් ෂුවර් නැහැ. ඒ මොකක් හරි එනකොට ඔන්න අපි දැන් ප්ලෑන් කරමු. දෙවෙනි එක A level exam එකේ රිවෝඩ් සිස්ටම් එකක් තියෙනවා. ෂුවර් එකට. හොඳම අයව කැම්පස් යන්න. අපේ ක්‍රීඩාවේ රිවෝඩ් සිස්ටම් ගන්න නැහැ. දැන් මෙතන කවුන්සිල් එක අපි ඊයේ පෙරදා මේ ඔලිම්පික්ස් යනත් ඉස්සර ඒෂියන් ගේම්ස් ඔලිම්පික්ස් වලට ගියොත් පදක්කම් දින්නොත් දැන් අපි ස්ථීර වශයෙන් මේ නීතියක් හැටියට මෙවැනි සල්ලි ප්‍රමාණයක් රිවෝඩ් එකක් හැටියට තියෙනවා. එතකොට මේ දැන් අපේ දිනේෂ් ක්‍රීඩකයා මම හිතන්නේ යාට හොඳ මේ ෆයිනෑන්ෂල් රිවෝඩ් එකක් එනවා. ඉතින් මේ රිවෝඩ් සිස්ටම් එක ක්‍රීඩාවේ නැහැ. අපි ගොඩක් අය ක්‍රීඩා කරන්නේ අතෙන් ගෙවලා. විශේෂයෙන්ම නැෂනල් ටීම් එකයි. තුන්වෙනි එක මම හිතන්නේ ක්‍රීඩාවේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දැන් A level exam එකේ ඇමතිතුමෙක්ට කොහොමදත් ළමයි දා ගන්න බෑ කැම්පස් එකට. ඇහුවොත්. දැම්මොත් කොහෙන් හරි ඒක ලීක් කරනවා. කළා එතකොට ප්‍රශ්න තියෙනවා. ක්‍රීඩාවේ බැලුවොත් ඔය සිලෙක්ෂන්ස් වලත් ලොකු ප්‍රශ්න තියෙනවා. මේවා අපි විසඳන්න ඕන. මේවා අපි විසඳුවොත් මම හිතන්නේ අපේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපේ ක්‍රීඩාව ලංකාවේ
ඒ කියන්නේ ඔය සුසාන්තිකා වාගේ අපිට තව ගොඩක් දෙනෙක් බිහි කරන්න. ඒක කරන්න පුළුවන් මෙවැනි දෙයක් කරොත්. ඇත්තෙන්ම ඉතාමත් වටිනවා ඔබතුමා ඍජුව ඒ සත්‍ය ප්‍රකාශ කර ඇත්තෙන්ම අපි නොහිතන පැත්තක්. ඉතින් මේවැනි සාකච්ඡා මගින් තමයි අපට එවැනි නොහිතන පැති ඇත්තම සත්‍ය දේවල් අපට දැනගන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඇත්තටම ජුලියන් මහතා අපි තවත් ඔබතුමාත් සමග ඉන්නට කැමතියි. ඔබතුමාගේ වටිනා අදහස් අපට ගන්නට කැමති. නමුත් කාල වේලාව හැම විටම අපට හරස් වෙනවා. ඒ නිසා අපට ඉතාමත් කෙටි කාල වේලාවයි තියෙන්නේ. මොකද දැන් මේ වෙනකොට අපි ලබා දිය යුතුයි. අපි ත්‍යාග ප්‍රමාණයක් අපි ලෑස්ති කර තිබෙනවා. ඒවත් ලබා දීමට අපට කාල වේලාව අවශ්‍යයි. ඉතින් මම ඔබතුමාට කියන්නට කැමතියි අපි මෙම MG වැඩසටහන ගැන කතා කරොත් අපි සෑම මාසෙකම මේ වැඩසටහන කරගෙන යනවා. මේ කොවිඩ් වසංගතය නිසා තමයි අපි මේ වෙන විට ඔන්ලයින් හරහා මෙම වැඩසටහන පවත්වන්නේ. ඉතින් කොවිඩ් වසංගතය අවසානයේදී අපි සෑම දිස්ත්‍රික්කයකටම ගොස් දවසක වැඩසටහන් මාලාවක් කිරීමට අපි කටයුතු යොදාගෙන තිබෙනවා. ඉතින් මම මේ අවස්ථාවේදී MG ඔන්ලයින් පාපොත්තු වැඩමුළුවෙන් ඔබතුමාටත් මම විවෘතව ආරාධනා කරනවා. අපි කොළඹින් බැහැරව අපි සෑම දිස්ත්‍රික්කයකටම ගමන් කරනවා සෑම මාසකම එක් දිනයක්. ඒ නිසා මම ඔබතුමාටත් විවෘතව ආරාධනා කරනවා අපි සමග සම්බන්ධ වෙලා කොළඹින් එළියටත් යන්නට අපි සමග ඔබතුමා අත්වල බැඳ ගන්නට කියලා. ඒ මට මෙහෙම එහෙම ඇවිල්ලා අලද්දලක් තිබ්බොත් උනත් අපිට බහින්න පුළුවන් නේ. එතනින්ම තරුණයන් සමග අනිවාර්යෙන්ම ෆුට්බෝල් ගහන්න නම් ටිකක් අමාරුයි. ෆුට්බෝල් බලන්න නම් කැමතියි. දැනුත් මේ ටිකක් බල ඉන්නේ ආසනල් 1යි අත්නම් 0යි මගේ ටීම් එක. එහෙමනම් ජුලියන් බෝලින් මහතාන්නේ මම අපි නැවත වරක් අපේ අනුග්‍රහයෙන් ගැන සඳහන් කර යුතුයි. විශේෂයෙන් සඳහන් කළ යුතුයි MG පාපන්දු වැඩමුළුවේ ආරම්භයේ සිට මේ දක්වාම අපට පූර්ණ අනුග්‍රහ දක්වනවා රිනෝන් පාපන්දු ඇකඩමියේ නිර්මාතෘ රොබර්ට් පීරිස් මහතා සහ සීදරන් පීරිස් මහතා. ඒ වගේම අද දින පැවැත්වෙන මෙම වැඩමුළුවේ ලබා දෙන ත්‍යාග සඳහා අනුග්‍රහකත්වයේ දක්වා තිබෙනවා ටෙස්ටේජ් ස්පෝර්ට්ස් ආයතනය මගින් සහ ශ්‍රීධරන් පීරිස් මහතා විසින්. ඉතින් එම ත්‍යාග වලටත් මම ඔවුන්ට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වැඩසටහන මුල සිටම අවසන් දක්වා සහ ඉදිරියටත් අපට පූර්ණ ශක්තිය අපට ලබා දෙනවා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් ඉදිරිසිරි මහතාත් ඒ වගේම මෙහි සහකාරී ක්‍රීඩා අධ්‍යක්ෂ දිලා කල්පුස් මහතාත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපට පාපන්දු සම්මේලනයේ සීලුම නිලධාරීන් වරුන්ටත් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි සමග සම්බන්ධ වෙන සීලුම දේශක මහතුන්ටත් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මෙම වැඩසටහන දිගටම කරගෙන යාමට අපට අවස්ථාව සහ ශක්තිය අපට ලබා දීම සම්බන්ධව. ඉතින් මේ වෙනකොට අපි අවසාන අදියරේට පැමිණ තිබෙන්නේ මොකද අපේ SMS ප්‍රමාණයක් අපි යොමු කරන්නට කීවා. එතකොට මේ වෙනකොට අපට SMS 39ක් අපට ලබා දී තිබෙනවා. නිවැරදිව ලබා දුන්න SMS අපි 39ක් තෝරාගෙන තිබෙනවා. ඉතින් මේ අතරින් 10 දෙනෙකුට අපි අවස්ථාව ලැබෙනවා ඔවුන්ට ත්‍යාග ලබා දීමට. ඉතින් මම හිතන්නේ නිමල් වික්‍රමතුංග මහතාට මේ අවස්ථාවට මම සම්බන්ධ වීමට කියනවා. ඒ වගේම ජුලියන් බෝලින් මහතාත් දෙදෙනාම සම්බන්ධ වෙවි. අංක 1 සිට අංක 39 දක්වා අපට SMS ප්‍රමාණයක් ලැබා දී තිබෙනවා. ඉතින් ඔබතුමන්ලාට මෙම අංක 1 සිට අංක 39 අතර ඕනෑම අංකයක් සඳහන් කර හැකි. එවිට SMS එක ලබා දුන්නේ ඒ අංකය නම් එම අංකයට SMS ලබා දීපු ක්‍රීඩකයන්ට පුහුණුකරුට මෙම ත්‍යාග අපි ලබා දෙනවා. ඒක තමයි අපි මෙතෙක් කල් අපි අරගෙන ආවේ. ඉතින් අපි මුලින්ම සඳහන් කරන්නට කැමති ජුලියන් බෝලින් මහතාට අංක 1 සිට අංක 39 දක්වා අංක අතරින් ඔබතුමා කැමතිම අංකයක් සඳහන් කරොත් පළවෙනි ත්‍යාගය ඔහුට ලැබෙනවා. මම හිතුවේ නිමල් සර් යන්න ඕනේ අපිට වඩා සීනියර් සර් කෙනෙක්. සර් යන්න ඕනේද මං යන්නද? නිමල් වික්‍රමතුංග මහතා මං හිතන්නේ ඔබතුමාගේ මයික් එක ජුලියන් මහත්මයා යන්න. හරි 7 අංක 7 හත්වෙනි වට අපට SMS එකක් යොමු කර තිබෙන්නේ 60 ප්‍රදේශයේ සිට අපි සමග සම්බන්ධ වී තිබෙනවා ඒ රංජිත් කුමාර් 60 ප්‍රදේශයේ සිට ඔහුට තමයි ප්‍රථම ත්‍යාගය මේ අවස්ථාවේදී හිමි වන්නේ. එම ත්‍යාග වලට අපි සඳහන් කරනවා ටෙස්ටේජ් ස්පෝර්ට්ස් ආයතනය මගින් ටෙරා බෑන්ඩ් 10ක් ඒ වගේම MG ටෙරා බෑන්ඩ් 10ක් වුණ අපට අනුග්‍රහකත්වයෙන් දක්වා තිබෙනවා. ඒ වගේම ශ්‍රීධරන් මහතා විසින් බ්‍රෑන්ඩඩ් MG ටී-ෂර්ට්ස් වර්ණ 5කින් යුත් ටී-ෂර්ට්ස් 10ක් යොමු කර තිබෙනවා. ඉතින් මෙම ජයග්‍රහණය කරන ජයග්‍රාහකයාට ජයග්‍රාහිකාවට ටෙරා බෑන්ඩ් එකක් සමග ටී-ෂර්ට් එකක් අපි ඔබට යොමු කරනවා ත්‍යාග සඳහා. ඉතින් දෙවන ජයග්‍රහණයේ දෙවන
ත්‍යාගය ලබා දීමට මා ආරාධනා කරනවා අපේ නිමල් වික්‍රමතුංග මහතාට. ඔබ අංක 1 සිට අංක 39 දක්වා අතර අංකයක් සඳහන් කරන්නට ගියා. 17 අංක 17 අංක 17 වෙනුවට අපට කිරීම් සොමිත් W සොමිත් විසින් අපට SMS එක යොමු කර තිබෙනවා. 17 වෙනි SMS එක W සොමිත් විසින් තමයි ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ නිසා දෙවන ත්‍යාගය අපේ W සොමිත් හිමි වෙනවා. දෙවෙනි ත්‍යාගය. තුන්වෙනි ත්‍යාගය ලබා දීමට මා නැවත ජුලියන් බෝලින් මහතාට සඳහන් කරනවා අංකයක් ලබා දීමට. 37 අංක 37 වෙනි 37 වෙනි SMS එක යොමු කර තිබෙන්නේ හොරුම්බාව ප්‍රදේශයේ සිට සම්බන්ධ වූ M රුෂ්ටි. ප්‍රදේශයේ සිට සම්බන්ධ වූ M රුෂ්ටි. ඔහුට තමයි තුන්වෙනි ත්‍යාගය හිමි වෙන්නේ. හතරවෙනි ත්‍යාගයට මා ඉදිරිපත් කරනවා නිමල් වික්‍රමතුංග මහතාට අංකයක් ලබා දීමට. 22 අංක 22 22 වෙනි SMS එක යොමු කර තිබෙන්නේ මාතර ප්‍රදේශයේ සිට අපි සමග සම්බන්ධ වී සිටින ඔවින් විනෝමල්. මාතර ප්‍රදේශයේ සිට සම්බන්ධ වී සිටින ඔවින් විනෝමල් තමයි අපට 22 වෙනි SMS එක ලබා දී තිබෙන්නේ. ඉතින් පස්වෙනි SMS එක පස්වෙනි ත්‍යාගය ලබා දීමට මා මේ අවස්ථාවේදී ආරාධනා කරන ජුලියන් බෝලින් මහතාට 16 අංක 16 වෙනි SMS එක යොමු කර තිබෙනවා කුරුණෑගල ප්‍රදේශයේ සිට අපි සමග සම්බන්ධ වී තිබෙන AP බණ්ඩාර. කුරුණෑගල ප්‍රදේශයේ සිට සම්බන්ධ වී තිබෙන AP බණ්ඩාරට තමයි පස්වෙනි ත්‍යාගය හිමි වන්නේ. හයවෙනි ත්‍යාගය ලබා දීමට මා ආරාධනා කරනවා නිමල් වික්‍රමතුංග මහතාට 31 අංක 31 වෙනි SMS එක යොමු කර තිබෙන්නේ මහනුවර ප්‍රදේශයේ සිට සම්බන්ධ වී තිබෙන HLM රුවයිස්. මහනුවර ප්‍රදේශයේ සිට සම්බන්ධ වී තිබෙන HLM රුවයිස් විසින් තමයි 6 වෙනි ත්‍යාගය හිමි කරගෙන ලබන්නේ. 7 වෙනි ත්‍යාගය ලබා ගැනීමට මම නම්බරයක් කීමේට අංකයක් කීමේට මම ජුලියන් බෝලින් මහතාට ආරාධනා කරනවා. මහින්ද 3 අංක 3 තුන්වෙනි SMS එක යොමු කර තිබෙන්නේ මීගමු ප්‍රදේශයේ සිට සම්බන්ධ වී තිබෙන මෂූර් අබ්දුල් හෂීම්. මීගමු ප්‍රදේශයේ සිට අපි සමග සම්බන්ධ වී තිබෙන මෂූර් අබ්දුල් හෂීම් විසින් තමයි එම ත්‍යාගය හිමි කර ගන්න ලබන්නේ. 8 වෙනි ත්‍යාගයට ලබා දීමට මම ආරාධනා කරනවා නිමල් වික්‍රමතුංග මහතාට 33 අංක 33 SMS එක යොමු කර තිබෙන්නේ ගම්පහ ප්‍රදේශයේ සිට සම්බන්ධ වී තිබෙන GML දිල්ෂානි. ගම්පහ ප්‍රදේශයේ සිට සම්බන්ධ වී තිබෙන GML දිල්ෂානි විසින් තමයි 8 වෙනි ත්‍යාගය හිමි කර ගන්න ලබන්නේ. ඉතින් තවත් ත්‍යාග දෙකක් ඉතුරුව තිබෙනවා ලබා දීමට. එම ත්‍යාග දෙක ලබා දීමට පෙර අවසාන වශයෙන් වචන කිහිපයක් කතා කිරීමට මෙම වැඩමුළුව සම්බන්ධව කතා කිරීමට මා ජුලියන් බෝඩි මහතාට අවස්ථාව ලබා දෙනවා. ඉතාමත් කෙටියෙන් මේ වැඩසටහන සම්බන්ධව සහ මීට සම්බන්ධ වී සිටින අයට කිසියම් දැනුමුතුකමක් දීමට ඔබට අවස්ථාවක් ලබා දෙනවා. ගොඩක් කලින් කතා කරා විශේෂම ඇත්තටම මහින්ද ඔබතුමාට අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ කරන දේ. මම දන්නවා වාගේ ප්‍රීමියර් ලීග් කෝච් කෙනෙක් වාගේ ඒ ප්‍රීමියර් ලීගේම කෝච් කරනකොට එතනම ප්‍රෙෂර් එකක් තියෙනවා. නමුත් මම දන්නවා ඔබතුමා මෙතන කරන්නේ ලොකු සතුටක් හදවතින්. ඒ නිසා මම හිතන්නේ අපි කෝචස්ලා මෙවැනි අප්‍රෝච් එකක් අපි ඔක්කොමලට ගන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට ලංකාවේ කියන්නේ උසස් ලෙවල් එකේ ක්‍රීඩකාවන් බිහි කරන්නත් පුළුවන්. නමුත් ඔව් දෙවෙනි එක ඒ නිසා ඔබතුමා මේ කරන මේ මම කියන්නේ හොඳ වෛරස් එක. රට වටේ අපි හැම දිස්ත්‍රික්ක ඔබතුමාත් යන එක. ඇවිල්ලා ඒ වෙනසක් කරන්න අපේ ගම්වල ලොකු වෙනසක් කරන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අපිට ගමට යන්න හොඳ ගමනක් වයයි කියලා. ස්තුතියි ජුලියන් බෝඩි මහතාණනි. මම ඊළඟ ත්‍යාග දෙක ලබා දීමට පෙර අපේ නිමල් වික්‍රමතුංග මහතාටත් මා විශේෂයෙන් ආරාධනා කරනවා ඔබතුමාගේ අදහසක් සහ මීට සම්බන්ධ වී සිටින මොකක් හරි දැනුමුතුකමක් දෙන්නට තියෙනවා නම් කෙටියෙන් අපිට මේ අවස්ථාව තිබෙනවා. මමත් ඉතාමත් සන්තෝෂ වෙනවා
මේ ජුලියන් බෝලින් මහත්මයා අර දීපු පණිවිඩය මම හිතන්නේ මමත් ඒ වගේ තමයි මගේ ක්‍රීඩා ජීවිතය ආරම්භ කරගෙන යනකොට ඒ මහත්මයා කිව්වා වගේ මමත් විශ්වාස කරන එකක් තමයි මේ ජයග්‍රහණයට වඩා සතුට ලබන්න පුළුවන්. ජයග්‍රහණය ලබන්න පුළුවන් සතුට ලබන්න පුළුවන් සහභාගී ක්‍රීඩාවට සහභාගී වෙන හැම කෙනෙකුටම. ඉතින් අපිත් මම ඒ කාලේ අපේ තරුණ කාලේ මට මතකයි බදුල්ලේ සෙල්ලම් කරලා හැමදාම හවසට ඒක අපිට පුරුද්දක් වුණා. ඒකට ඇබ්බැහි වුණාට පස්සේ අපි පුදුම සතුටක් වින්දා ඒකෙන්. ඉතින් මම හිතනකොට හුඟක් අය එතෙන්ට යන්නේ නැහැ. මොන හොර වැඩක් කළා හරි වංචාවක් කළා හරි දිනන්න බලනවා. එහෙම අපි දැකලා තියෙනවා. නමුත් එවැනි ගමන් වල වැඩි දුරක් යන්න බෑ. නමුත් අපිට සතුට තියෙනවා. අර ජුලියන් මහත්මයා දුන්න පණිවිඩය මාත් ඉතාම අගය කරනවා. අපිත් මෙම අර කිව්වා වගේ මුදල් අවශ්‍ය නැහැ සමහර වෙලාවට ක්‍රීඩා කරන්න. ක්‍රීඩාව හරියට කරොත් මුදල් ඒ ක්‍රීඩා කරන කෙනා පිටුපස්සේ එනවා. ඉතින් ඒක තමයි යථාර්ථය. නමුත් ඒක නිසා අපි හොඳ ආකල්ප ටිකක් ඇති කරගත්තා නම් හොඳ පුරුදු ටිකක් ඇති කරගත්තා නම් අය වැලියුස් කියලා මහත්මයා කිව්වා ඇත්ත. සමහර අය වටිනාකම් දෙන්නේ වැදගත් ඒවට නෙවෙයි. සාර්ථකත්වයේ ගමන තීරණය වෙන්නේ ඒව මත. ඒක නිසා අපි ක්‍රීඩාවක් කරනකොට අපි ඒ සැබෑ තත්ත්වයේ සරල බව දැන් අපි ලෝක සූරතාවලට මන් 3කට ගිහිල්ලා තියෙනවා. එතකොට අපි එතනදි දැක්කා ඉහළම ලෝකයේ ඉහළම මට්ටමේ ඉන්න අය කොච්චර සරල විදිහටද ඒ කටයුතු කරන්න කියලා. එතකොට මම ලොකු සතුටක් ලැබුවා. ඒ පරිපාලක නිලධාරීත් එහෙමයි. ඉතින් හුඟක් අය වරද්ද ගන්නවා. ඒකට තමයි ගමනට යන්න බැරි වෙන්නේ. ඉතින් අපිට අර ජයග්‍රහණය කියන එක අපිට හිතන්න අපිට සැලසුම් කරලා යන්නේ නැහැ. අපි නිවැරදි මාර්ගය තෝරාගත්තා නම් එතෙන්ට අපි ඉබේම ගමන් කරනවා. ඒක නිසා මට හුඟක් සතුටුයි මේ ජුලියන් මහත්මයා එදා අපි අර අවසාන උත්සවයේදීත් ඒ වගේ හොඳ පණිවිඩ දුන්නා. ඒක හුඟක් වැදගත් වෙනවා ක්‍රීඩාවේදී. ක්‍රීඩාව කියන එක මේ ජයග්‍රහණයට වඩා අපි අද වර්තමාන සමාජයේ අපි දකිනවා හුඟක් අය කොච්චර වරද්දගෙන ඉන්නවද සතුටක් නැහැ. සතුටක් තියෙන්න විදිහක් නැහැ පෙන්නගෙන හිටියට. නමුත් ක්‍රීඩාව කියන්නේ මේ උතුම් සෞඛ්‍ය උතුම් ලාභය නිරෝගී බව. ඉතින් ඒක අනිවාර්යෙන් ලැබෙනවා. ඒ වගේම සතුට අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම ක්‍රීඩා කරන අයටත් කියන්නේ අවංකව කරන්න, සත්‍යගරුක වෙන්න, හෘද සාක්ෂියට එකඟව වැඩ කරොත් කවදාත් වරදින්නේ නැහැ. බොහොම ස්තුතියි. ඇත්තම නිමල් වික්‍රමතුංග මහතාට ඒ හරබර එම අවදාන වලට ඒ වගේම ජුලියන් බෝලින් මහතාට ලබා දුන්න ඇත්තම එම අදහස් වලට ඉතාමත් ඒ මිල කරන්නට බෑ එම අදහස්. මොකද මේ වැඩසටහන සම්බන්ධ විශේෂයෙන් සීලුම් දිනාට එම අදහස් ලබා ගැනීමට එම දුන්න අදහස් මම හිතනවා මේවා අපි අනුගමනය කළ යුතුයි. ඔබේ ක්‍රීඩා දිවිය ඉදිරියට ගෙන යාමට මේවා කළ යුතුයි. ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා එම දෙපළට. ඉතින් අවසාන වශයෙන් තවත් යාගේ දෙකක් ලබා දීමට තිබෙනවා. මම ජුලියන් බෝලින් මහතාට ආරාධනා කරනවා ඔබතුමා ලබා දෙන අවසාන අංකය අංක 1 සිට අංක 39 දක්වා අතර අංක වලින් ඔබතුමා කැමති ඕනෑම අංකයක් ඔබට ලබා දීමට පුළුවන් 9 වෙනි ත්‍යාගය සඳහා. ඉරිසර ටංගල මට මගේ යාළුවෙක් ඔතන ඉන්නවා. විජයන්ත සර් පොලිසියේ ඉන්ස්පෙක්ටර් පොලිස් ස්විමින් කෝච් ඔබතුමාත් ස්ක්‍රීන් එකේ ඉන්නවා. ඉතින් අපි කවුරුත් යාළුවෝ සතුටුයි දකින්න. මගේ නම්බරේ 14 අංක 14 SMS එක යොමු කර දෙන්නේ මහනුවර ප්‍රදේශයේ සිට සම්බන්ධ වූ MRF ශම්පා. මහනුවර ප්‍රදේශයේ සිට සම්බන්ධ වූ MRF ශම්පා තමයි 14 වෙනි SMS එක යොමු කර තිබෙන්නේ. ඉතින් ඔහුට 9 වෙනි ත්‍යාගය හිමි වෙනවා. ඉතින් අවසාන ත්‍යාගය ලබා දීමට මම මේ අවස්ථාවේදී ලබා දෙනවා නිමල් වික්‍රමතුංග මහතාට
අංකයක් ලබා දීමට. අංක 18 වෙනි SMS එක යොමු කර තිබෙන්නේ මොරටුව ප්‍රදේශයේ සිට සම්බන්ධ වූ NN අමරවීර. මොරටුව ප්‍රදේශයේ සිට සම්බන්ධ වූ NN අමරවීර මහතා විසින් තමයි 10 වෙනි තෑගය හිමි කරගෙන ලබන්නේ. ඉතින් අද දින පැවැත්වෙන එම තෑග 10ම මේ වෙනකොට අපි ලබා දී හමාරයි. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අද දින අපේ වැඩසටහන සඳහා ආරාධිත වශයෙන් පැමිණි ජුලියන් බෝලින් මහතාටත් ඒ වගේම නිමල් වික්‍රමතුංග මහතාටත් ඒ වගේම වෛද්‍ය ලාල් ඒකනායක මහතාටත් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අද දින අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඔබතුමාගේ හරබර දේශන ලබා දීමලා ඔබතුමාගේ එම පළපුරුදු සියල්ලම අපට ලබා දීම සම්බන්ධව මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේට සම්බන්ධ වූ ඔබ තුමන්ලාට. ඒ වගේම විශේෂයෙන්ම අද දින මෙම පැවැත් වූ වැඩසටහනේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කරන රිනෝන් පාපන්දු ඇකඩමියේ නිර්මාතෘ රොබර්ට් පීරිස් මහතාට ශ්‍රීධර පීරිස් මහතාටත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ටෙස්ට් ස්පෝර්ට්ස් ආයතනයටත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ත්‍යාග සඳහා ලබා දීපු දායකත්වයට. ඒ වගේම ශ්‍රීධර පීරිස් මහතාටත් මම විශේෂයෙන් ස්තුති වෙනවා ත්‍යාග සඳහා ලබා දීපු දායකත්වයට සම්බන්ධව. ඒ වගේම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් ඉදිරිසිරි මහතාටත් ඒ වගේම එහි සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ තිලක් අල්පුස් මහතාට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ලාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සම්බන්ධ වීම සම්බන්ධව. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මෙම වැඩසටහන් වලට අපි සමග දිගින් දිගටම අපි සමග සම්බන්ධ වෙලා සිටින මේ සීලුම දෙනාට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මෙම වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධව සහ ඉදිරියේදීත් මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්නට කියම ආරාධනා කරනවා. ඒ වගේම අපි ඊළඟ වැඩසටහන ලබන මාසත් අපි අවසාන ඉරිදින පැවැත්වීමට කටයුතු කරනවා. මේ හා සමානව විශේෂ පුද්ගලයන් ඒ වගේ විශේෂ ක්‍රීඩකයන් අපි ඔබට ඉදිරිපත් කරලා ඔවුන්ගේ හැකියාවන් දක්ෂතාවයන් ඔවුන්ගේ ලබාගත්තු දැනුම ඔවුන් තුළ තිබෙන එම දැනුම අපිට ලබා ගැනීමට හැකියාව ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම මම මේ නම් නොකියු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අග්නිදිග විශ්වවිද්‍යාලයේ 3 වෙනි වසරේ ඉගෙනුම ලබන අපේ දිමුතු මහතාට මම විශේෂයෙන් තවත් ස්තුතිවන්ත වීමක් කරනවා. මොකද ඔහු තමයි අපේ මේ පරිගණක පද්ධතිය මෙහෙවන්නේ කිසිදු පරිගණක දෝෂයක් නොමැතිව මෙය ඉටු කිරීම සම්බන්ධව මම ඔහුටත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම නැවත වරක් සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් ජුලියන් බෝඩින් මහතාටත් නිමල් වික්‍රමතුංග මහතාටත් මම නැවත වරක් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමන්ලාගේ වටිනා කාලය කැප කරමින් මේ වැඩසටහනට සම්බන්ධ වීම සම්බන්ධව. ඉතින් අපි මෙවැනි වැඩසටහනකින් අපි ලබන මාසත් අවසන් ඉරුදින අපි හමු වෙන තුරු ඔබෙන් සමුගන්නට සිදු වෙනවා අපිට කාල වේලාව නොමැති නිසා. ඉතින් මේට සම්බන්ධ වූ සියලුම දෙනාට සුබ රාත්‍රියක් කියා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.